නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස තුන් ලෝකේම එළිය කරගෙන සත්‍යයන් කෙරෙහි පතලා වූ මහා කරුණාවකින් ලෝකයට පහළ වී වදාලා වූ තමන් වහන්සේගේ වැඩ ඉන්න භූමිය කරුණාව කොටගත්තා වූ ලෝකයට පිහිට වෙන්නා වූ හස්තේ ප්‍රඥාව කොටගත්තා වූ පාරමී ධර්මයන්ගෙන් උත්තරීතර භාවයට පත් වුණා වූ ශාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේට සීල සම්පත්තියෙන් සමාධි සම්පත්තියෙන් ප්‍රඥා සම්පත්තියෙන් උත්තරීතර භාවයට පත් වුණා වූ ශාන්තිනායක ධර්මරාජානන් වහන්සේට මම සිරසින් වැඳ නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා. ඒ සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් අවබෝධය කොටගත්තා වූ දේශනා කොට වදාලා වූ සත්වයන්ගේ නිවීම දක්වන්නා වූ නිවීම සිද්ධ වෙන්නා වූ ඒ උතුම් ශ්‍රී සද්ධර්ම ස්කන්ධයට ධර්ම රත්නයට මම නමස්කාර කරන මාගේ නමස්කාරය වේවා. ඒ ධර්ම මාර්ගයේ ගමන් කොට සුපටිපන්නාදී උතුම් ගුණයන්හි පිහිටා ලොවට පුණ්‍යක් ශේත්‍රයක් වූ අෂ්ටාර්ය පුජ්‍යල මහා සංඝ රත්නයට ඒ සංඝ ගුණයන්ට මම ශිරසින් වැඳ නමස්කාර කරන මාගේ නමස්කාරය වේවා. බුද්ධ රත්නයේ ධම්ම රත්නයේ සංඝ රත්නයේ අනන්ත අපරිමාණ ගුණ බලයෙන් තුනුරුවන්ගේ ගුණ මොහොතකට සිහිපත් කොට වන්දනා කිරීමේදී පහළ වන කුසල චේතනාවන්ගේ ධර්ම චේතනාවන්ගේ ආනුභාව බලයෙන් මේ අසාගෙන සිටින්නා වූ පින්වත් ජීවිතයේ දියුණු කරගත්තා වූ මේ මොහොත දක්වාම වඩාගත්තා වූ ආමිෂමේ ප්‍රතිපත්තිමේ කුසල ධර්මයන්ගේ ආනුභාව බලයෙන් සෑම දිනාටම අදත් මේ දේශනාව සාකච්ඡාව තුළින් කියා දෙන්න බලාපොරොත්තු වෙන ධර්ම කරුණු ටික ඊ타ත්ම හොඳින් වැටහෙවා තේරුම් ගන්නට ලැබේවා. ඒ සඳහා ඥානීය ප්‍රඥාව අවදි වේවා. සිහියත් වැඩේවා. මාර බාධක ධර්මයන්ගෙන් පීඩාවක් පාදකයක් නොම වේවා. හැම දිනාටම මේ උතුම් ධර්ම කරුණු තේරුම් අරගෙන ඒ තුළින් ප්‍රඥාව අවදි කරගෙන මෝහයේ අන්ධකාරය නසාගෙන බුද්ධ ආදී උතුමන් වහන්සේලා අවබෝධ කරගත්ත ඒ උතුම් ශාන්ත වූ නිර්වාණ ධාතුවට පිවිසෙන්න නිර්වාණ ධාතුවෙන් දුක් කෙලවර කරගන්නට නිර්වාණ ධාතුවට පිවිසෙමින් ලෝකින් ඈතර වෙන්න ලැබේවා කියලා මෛත්‍රියෙන් ප්‍රාර්ථනා කරනවා. ඉතින් අද අපි හැම දිනාටම කතා කරන්න තිබෙන මාතෘකාව තමයි ඊළඟ ප්‍රත්‍ය ධර්මය. අපි මේ අවස්ථාව දක්වාම සූවිසි ප ဋ ාණ ධර්ම කරුණු කතා කරගෙන ආවා. අද අපි කතා කරන්නට යන්නේ ප්‍රත්‍ය ධර්මයන්ගේ ධ්‍යාන ප්‍රත්‍ය කියන කොටස. 17 වෙනි ස්ථානයේට සඳහන් වෙනවා. ධ්‍යානී කියන වචනය ඇහෙනකොට මේ පින්වතුන්ට බණ අසලා තියෙන නිසා ඒ වගේම පොතපත කියවලා තියෙන නිසා ධ්‍යාන ධර්ම කියන්නේ මොකක්ද කියලා යම්කිසි මතකයකට එනවා. ධ්‍යාන කියන්නේ කුමක්ද කියලා සංඛ්‍යාත්මක මතකයට එනවා. මේ වචන අභිධර්ම විග්‍රහයේදී සූත්‍ර ධර්ම විග්‍රහයේදී එක වචන තියෙන නිසා සමහර වෙලාවට ඒ තැන් දෙකේදීම එක අදහසක් ගන්නට එක සංකල්පයක් එක සංඥාවක් ගන්නට කෙනෙක් පෙළඹෙන්න පුළුවන්. සමහර තැන්වල එවැනි අවස්ථා නිවැරදි වෙච්ච තැනුත් තියෙනවා. සමහර වෙලාවට ගැටලු සහගත වැරදි සහගත වෙච්ච තැනුත් තියෙනවා. අද කතා කරන්නේ ධ්‍යාන ප්‍රත්‍ය. ඒ කියන්නේ ධ්‍යාන ධර්මයක්. ධ්‍යාන කියන දේවල් අනිත් දේවල් වලට උපකාර වන උදව් වෙන විදිය. මේක තමයි අපි කතා කරන්නේ. ධ්‍යානයක් කියලා කියනකොට අපිට මතකයට එන්නේ ප්‍රථම ධ්‍යානය, ඊළඟට ဒုတိ ය ධ්‍යානය, තතිය ධ්‍යානය, ඔය වගේ
ඔය වගේ අර සමවදින චතුත්ථ ධානය, රූපාවචර ධානය, අරූපාවචර ධානය, ඔන්න ඔය වගේ දේවල් තමයි අපේ මතකයේ තියෙන්නේ. ඒක සාමාන්‍යයෙන් ස්වභාවයක්. මෙතනදී කතා කරන ධර්ම ඊට වඩා තරමක් වෙනස් වෙන්න පුළුවන්, තරමක් ගැළපී යන්න පුළුවන්. ධාන ධර්ම කියලා කිව්වම වැඩිගෙන යන ධර්ම හැටියට සංඛ්‍යාත්මක 1 2 3 ප්‍රථම ධානයේ, ද්විතිය ධානයේ, තතිය ධානයේ, චතුත්ථ ධානයේ කියලා රූපාවචර ධාන නම් කරලා තිබෙනවා. ඊළඟට එතනින් එහාට ගියයින් පස්සේ අරූපාවචර ආකාසානං ඡායතන, විඥානං ඡායතන, ආකින්චඤ්ඤායතන, නීව සංඥා නා සංඥායතන, ඔය විදිහට ධාන අරූපාවචරේ නම් කරනවා. ඊළඟට තියෙනවා ආරම්මන විවිධත්වයෙන් ධාන නම් කරනවා. ඒ කියන්නේ ධානයක් ලබා ගන්නට පාවිච්චි කරන අරමුණ නිසා ධානය වෙනස් වෙනවා. ඒ තමයි කසින ධානය, පඨවි ධානය, පඨවි කසින ධානය, ආපෝ තේජෝ කසින ධානය, වායෝ කසින ධානය, නීල කසින ධානය, ඊළඟට මෛත්‍රී යෙන් උපදවාගත් ධාන ආරම්භසේනොත් ඕක වෙනස් වෙනවා. හැබැයි අර සංඛ්‍යාවට ගැලපෙන්න යනවා. ආරම්මන වශයෙන් විවිධත්වයේ නිසා පාවිච්චි කරන අරමුණු වල තිබෙනා වූ වෙනස්කම නිසා අපි ධාන ධර්ම මේ ධානය කියලා හඳුන්වා ගන්නවා. සංඛ්‍යාත්මක වශයෙන් ඉහළට වැඩි වෙන යන ආකාරයෙන් 1 2 3 4 කියලා රූපාවචර අරූපාවචර කියලාත් අපි හඳුනා ගන්නවා. ඒ වගේම තමයි මෙතනදී අපි දැනගත යුතුයි ධාන කියන දේවල් ඇතුලේ තිබෙනා වූ අංග, ඒ වාගේ තිබෙන ක්වොලිටි, ඒ වගේ තිබෙන ධානයක තිබෙනා වූ ධානයක් ඇතුළත තිබෙන ක්වොලිටි අංග එක්කාසු කරලා ඒ අතිනුත් ධානයයි කියන එක සලකනවා. මෙතනදී විශේෂයෙන්ම වැදගත් වෙන්නේ මෙන්න මේ තුන්වෙනුව කියපු අංග හැටියට සලකන්නා වූ ධාන කතාවයි. අපේ පින්වතුන් බොහෝම පරිස්සමෙන් මේ කතාව අහගෙන ඉන්න. බණ අහපු නිසා, බණ පොතපත කියවපු නිසා මේකේ සමහර වෙලාවට හිතේ හැප්පෙන જાති තියෙන්න බැරි කමක් නැහැ. ඒක නිසා ඉවසීමෙන් අහගෙන ඉන්න. එතකොට කිසිම පටලැවිල්ලක් නැතුව මේ කාරණේ තීරෙවි, වැටහෙවි. දැන් අපි මේ කතාව මේ කරගෙන යනකොට ඒ කියන්නේ දැන් මේ ධාන ප්‍රත්‍ය ගැන කතා කරනකොට අපි ඉස්සෙල්ලා වගේ අපිට තිබෙන්නේ ධර්ම සමූහයක් පමණයි. දැන් සිත් කියලා බෙදාගත්ත, චිත්ත ධර්ම හැටියට බෙදාගත්ත ධර්ම කොටාසයක්. අපි කිව්වා 89ක් තියෙනවා කියලා. ඊළඟට ඒ හිත් ඇසුරු කරගෙන ක්‍රියාත්මක වෙන, වැඩ කරන චිත්තේට බැඳී තිබෙන චෛතසික ධර්ම කියලා සමුදායක් තිබෙනවා කියලා අපි කිව්වා. මේකේ 52ක් තියෙනවා. රූප ධර්ම තිබෙනවා 28ක්. එහෙමත් අපි කිව්වා. ඊළඟට නිර්වාණ ධාතුව. ඉතින් මේ ගොඩවල් 4ක් තියෙනකොට මේ ගොඩවල් 4 ධාන කියන දේවල් කතා කරන්න ඕන වෙන්නේ කොයි හරියද කියලා අපි දැනගන්න ඕන. හිත ධානද? හැබැයි සූත්‍ර දේශනාවල තිබෙනවා ධාන සිත් කියලා. ධාන සිත් කියලා කියන්නේ. හැබැයි මේ කතාවේ හැටියට සිත ධානයේ නෙවෙයි. සිත කියන එකට ධානය කියන්නේ නැහැ. හැබැයි සූත්‍ර දේශනාවල් වල අපි අහලා තියෙන්නේ ධාන සිත් කියලා. ප්‍රථම ධාන සිත, ဒုတိ ධාන සිත, තත්ත්‍ය ධාන, චතුත්ථ ධාන, මෛත්‍රී ධාන ওই විදිහටයි තියෙන්නේ. එතකොට නිර්වාණ ධාතුව කියන එකත් ධානයේ නෙවෙයි. ඒක ධර්මයක්. රූප කියන જાතියත් ධාන නෙවෙයි. ඒවත් මේ රූප ඕලාරික ධර්ම ස්වභාව. එතකොට චෛතසික ධර්ම 52ක් තියෙනවා.
ඒ චෛතසික ධර්ම 52 හාර අවුස්සලා මේ කියන්නා වූ කතාවට අවශ්‍ය ධ්‍යාන කියලා කියන්නේ මොනවදයි කියලා අපි හොයාගත යුතු වෙන්නේ. ඔන්න දැන් අපිට ධ්‍යාන කියන ඒවා හොයන්ට වෙන්නේ සිත් ආශ්‍රයමුත් නෙවෙයි. නිර්වාණයනුත් නෙවෙයි, රූපවලත් නෙවෙයි, චෛතසික ධර්මවල. තව පොඩි පටලැවිල්ලක් වෙන නිසා මම පොඩි කරුණු ටිකක් කියන්නම්. අපි අකුසල් සිත් ගැන කියනකොට ඒ සිතට නමක් වටනවා මනෝමය ධර්මයක් මුල් කරලා විශේෂණත්වයක් තියලා. ඒ කියන්නේ තරහ තියෙනා වූ සිතට කියනවා තරහ සිත කියලා. ලෝභය තිබෙන්නා වූ සිතට කියනවා ලෝභ සිත කියලා. ඉරිසියාව තියෙන සිතට කියනවා ඉරිසියා සිත කියලා. මාන්නී තිබෙන සිතට කියනවා මාන සිත කියලා. දැන් බලන්න තරහ සිත, ලෝභ සිත, ඉරිසියා සිත, මාන සිත. ඒකට මේවා ඇවිල්ලා හිතේ තිබෙන එක්තරා ගතියක් මුල් කරගෙන ඔය හිත නම් කරගත්ත විදිය. ගෙයක් ගැන කතා කරනකොට යම්කිසි ගෙදරක තිබෙනවා නම් යම්කිසි ගුණයක්, විශේෂ ලක්ෂණයක් තිබෙනවා නම් ඒ විශේෂ ලක්ෂණය මුලට දාලා ඒ ගෙදර හඳුන්වනවා. එහෙම එකක් තියෙනවා. අපි හිතමු ගෙයක් තිබෙනවා, රතු පාට වහලයක් තිබෙනවා. ඒ ගෙදර කියනවා රතු පාට වහල තිබෙන ගෙදර කියලා. බිත්තියේ ගහලා තිබෙනවා ක්‍රීම් පාට මොන හරි පේන්ට් එකක්. එතකොට කියනවා අපි අර ක්‍රීම් පාට තියෙන ගෙදර කියලා. යම්කිසි විදියකින් සුදු පාට ගහලා තියෙන සර සුදු හුණු ගාපු ගෙදර කියලා කියනවා. ඒකෙන් මැටි දාලා තිබුණොත් එහෙම කියනවා අර මැටි ගහලා තියෙන ගෙදර කියලා. දැන් බලන්න ගෙදරට විශේෂත්වයක් ආපු විදිය. හැම එකම ඒ විදිහට තමයි. හිතට ගත්තොත් එහෙම පරිත්‍යාගශීලී ගතිය තිබෙන්නා වූ හිතට දාන හිත, පරිත්‍යාගශීලී හිත කියනවා. කරුණාව බැසගෙන තිබෙන්නා වූ හිතට කියනවා කරුණාවන්ත හිත කියලා. ඊළඟට මෛත්‍රියෙන් පිරිච්ච හිතට කියනවා මෛත්‍රී සිත කියලා. ප්‍රඥාව තිබෙන්නාවට ප්‍රඥාවන්ත හිතක් කියනවා, ඥානවන්ත හිතක් කියනවා. ඉතින් ওই විදිහට හිතේ තිබෙන්නා වූ ගුණයක් අල්ලගෙන අපි මේ හිත නම් කරගන්නවා, හිතට විශේෂණත්වයක් දෙනවා. ඒ වගේ මේ සූත්‍ර දේශනාවල් වල කතා කරන කියලා දෙන ඒ සිත් වලට, ධ්‍යාන සිත් වලටත් ඒ සිතේ තිබෙන්නා වූ ගුණයක් මුල් කරගෙන තමයි ඒ හිතට නම් කරන්නේ ධ්‍යාන සිත කියලා. ධ්‍යාන සිත. ධ්‍යාන කියලා කියන්නේ වෙන જાතියක්, සිත කියන්නේ වෙන જાතියක් කියන බව හොඳට පැහැදිලි. හැබැයි සිතේ තමයි ධ්‍යාන තියෙන්නේ. සිතින් අයින් වෙලා ධ්‍යාන වලට ඉන්න බෑ. ධ්‍යාන කියලා කියන්නේ හිතට බද්ධ වෙච්ච, හිතට සම්බන්ධ වෙච්ච, හිතට කැවී තිබෙනා වූ යම්කිසි ධර්ම ස්වභාවයක්. ඔන්න ඔය මම කිව්වේ ධ්‍යානය කියන එකක්, ධ්‍යාන කියන්නේ එකක්, අනිත් එක තමයි සිත. හැබැයි ධ්‍යාන කියන දේවල් වලට සිතින් පරිබාහිරව යන්න බෑ. දැන් ඔන්න මම එක කාරණයක් කියලා දුන්නා. තව අපි පැත්තක් හිතමු. අපි කියනවා මෙහෙම. හිත කියන්නේ මොකද්ද කියලා අහුවම හිත ඇවිල්ලා අරමුණු ගැනීමේ ශක්තිය තිබෙන, අරමුණු දැනගැනීමේ ශක්තිය තිබෙන්නා වූ ගතියක් කියන්නේ හිතක්. හිතට අරමුණු හිතන්න පුළුවන්, අරමුණු ගන්න පුළුවන්, අරමුණ දැනගන්න පුළුවන්. ඔය තමයි හිතේ හැකියාව. හැබැයි හිත අරමුණු ගන්නකොට තනියෙන් හුදකලාව ඒ හිත යන්නේ නැහැ අරමුණු ගන්නට. එහෙම බෑ. ඒ හිතට
සහචර ධර්ම සමූහයක් තියෙන්න ඕනේ. සහජාත සහචර ධර්ම සමූහයක් එනවා ඒ අරමුණේ හැටියට. ඒ ධර්මයෝ එක ගිහිල්ලා තමයි මේ හිත අරමුණු කරන්නේ. එතකොට හිතේ පහළවන්නා වූ ඒ චෛතසික ධර්ම කියලා සමූහයක් තිබෙනවා. ඒ චෛතසික ධර්මයෝ අර හිතත් එක්ක අරමුණට ගිහිල්ලා අරමුණට ගොඩ වෙලා අරමුණේ බැහැගෙන අරමුණට තමන්ගෙන් කෙරෙන්න ඕන ටික ඒගොල්ලෝ කරනවා. එතකොට හිත විතරක් නෙවෙයි අරමුණ ගන්න ස්වභාවය තිබෙන්නේ. හිත විතරක් නෙවෙයි ඔක්කොම රැල්ලම ධර්ම පින්ඩේම ධර්ම පොකුරම අරමුණ පැත්තට නතු වෙලා බර වෙලා වැක්කිරලා අරමුණ සම්බන්ධයෙන් ක්‍රියාත්මක වෙනවා. ඒකට කියනවා අරමුණු ගන්නවා කියලා. ඔය චෛතසික ධර්ම වල තිබෙනවා අරමුණට පණින අරමුණට බැස ගන්න අරමුණට යන ඔය වගේ එක එක මට්ටමේ යම් හැකියාවල් ටිකක් ඔය චෛතසික වලට තියෙනවා. ඒ කියන්නේ අරමුණක් සම්බන්ධයෙන් අමන්ට කරන්න පුළුවන් වැඩ පොඩ්ඩක් ඕකේ තියෙනවා. අපි මෙහෙම හිතුවොත් ගෙදරක ඉන්නවා ඒ ගෙදර මුලාදෑනියා පිරිමි කෙනා ඊළඟට භාර්යාව කාන්තාව ඊළඟට දරුවෝ ඉන්නවා 3 දෙනෙක් විතර ඊළඟට උපස්ථාන කරන්න සේවකාවක් ඉන්නවා. දැන් මේ ගෙදරට එනවා අමුත්තෙක් ආවම ඒ අමුත්තා පිළිගැනීම සඳහා යන්නේ එක්කෝ ප්‍රධාන වශයෙන්ම ගෙදර මුලාදෑනියා ප්‍රධාන කෙනා ස්වාමියා යනවා. එහෙම නැත්නම් කාන්තාව. එතකොට මේ එන්නා වූ කෙනා බාර ගැනීම සඳහා පිළිගැනීම සඳහා ප්‍රධානත්වයෙන් ඉදිරිපත් වෙන්නා වූ අයත් ඉන්නවා. භාර්යාව, ස්වාමියා, දරුවොත් එක්තරා මට්ටමකට ඉදිරිපත් වෙනවා. ඒ වගේම තමයි පිටිපස්සේ කාමරයක කුසියේ වැඩ කරත් වැඩට ඉන්න අයත් තේ එකක් හදලා දීම වශයෙන් හරි hina වීම මාත්‍රයෙන් හරි ඇල්වතුර එකක් ගිහිල්ලා ඇල්ලීමෙන් හරි ඒ ආගන්තුකයාට ක්‍රියාත්මක වෙන බවක් අවධානය යොදන බවක් තියෙනවා. ඒක නිසා ආගන්තුකයා ආවම ගෙදර ස්වාමියා, භාර්යාව, දරුවෝ ඒ වගේම වැඩ කරන කෙනා බලලෙක් හිටියානම් ඒ සතා වුණත් ආගන්තුකෙක් කෙනාට ගිහිල්ලා වලිගේ වනලා පොඩ්ඩක් කරකලා ප්‍රතිචාර දක්වන ගතියක් තියෙනවා. දැන් එතකොට මේ ඔක්කොම ගෙදර ඉන්න අය අර ආගන්තුකයාට ප්‍රතිචාර දක්වන ස්වභාවය. ඔය වගේ අපේ හිත අරමුණක් සම්බන්ධයෙන් ක්‍රියාත්මක වෙන්න අරමුණ ගන්නට යනකොට මේ චෛතසික ධර්ම පොකුර ඒ තමන්ට අයිති වැඩ කොටස් ඒ විදිහට ගිහිල්ලා කරන ගතියක් තියෙනවා. ඒ දේවල් අතර චෛතසික මහ ගොඩක් තිබෙනවානේ. ඒ චෛතසික ගොඩක් තියෙන වගේ අතර අරමුණ සම්බන්ධයෙන් පැනලා ඉදිරිපත් වෙලා හැකියාව එහෙම වැඩ කරන්න පුළුවන් චෛතසික ධර්ම තිබෙනවා 7ක්. චෛතසික ධර්ම 7ක් තියෙන එක විදිහකට 5යි එක විදිහකට 7ක් තියෙනවා. මේ චෛතසික ධර්ම 5 අනිත් ඒවාට වඩා ටිකක් හයිය ගැම්ම තිබෙන්නා වූ චෛතසිකය. දැන් අපි මේ චෛතසික ධර්මයන්ගේ තිබෙන්නා වූ විවිධත්වයේ විවිධ හැකියාවල් ඕවා ගැන කතා කරනවා. අපි කතා කරලා තියෙනවා. මේ ඒ වගේ අවස්ථාවක්. චෛතසික ධර්ම යන්නේ හිතත් එක්කනේ අරමුණට. එතකොට තියෙනවා මේ හිතත් එක්ක කියන චෛතසික ධර්මයෝ අරමුණ නිකන් මේ අරමුණේ ඇතිල්ලීගෙන පිරිමැදීගෙන යන ගතියක් තිබෙනවා. අරමුණ ගන්න ගතියක් තිබෙනවා. අරමුණ දිසට හැරී බැලෙන්නා වූ ගතියක් තිබෙනවා. අරමුණු කරා යන ගතියක් අරමුණු වලට නිකන් තල්ලු වෙලා පිවිසෙන ගතියක් තිබෙනවා ඔය හැම චෛතසික ධර්මයකම. ඒ චෛතසික ධර්මයන්ගෙන් විශේෂ හැකියාවල් තිබෙන්නා වූ
ධර්ම ටිකක් තිබෙනවා. ආන්න ඒ ධර්ම ටික තමයි මෙතන කතා කරන්නේ. මම කිව්වා චෛතසික ධර්ම 52ක් තිබෙනවා. ඒකෙන් තිබෙනවා විශේෂයෙන්ම මේ කතාවට ගැනෙන ධර්ම 7ක්. 52කින් 7ක් තිබෙනවා. මෙතන විශේෂ හැකියාවක් තිබෙන. නිකන් අනිත් චෛතසික ධර්මයන්ට වඩා නිකන් ගැම්මක් බලයක්. මේකන් වැඩිපුර මේ ටිකක් ඔතොරිටි ගතියක්. අරමුණු සම්බන්ධයෙන් ටිකක් වැඩිපුර කරන්න පුළුවන් ගතියක් එහෙම තියෙන චෛතසික ධර්ම ටිකක් තියෙනවා. ඒ තමයි විතර්ක චෛතසිකය, විචාර චෛතසිකය, ප්‍රීතිය, ඒකාග්‍රතා චෛතසිකය, ඊළඟට නිවේදනාව තුන් පැත්තක් වෙනවා. ඒ තමයි සෝමනස්ස, දෝමනස්ස, උපේක්ෂා කියලා. ඉතින් මේකේ ආකාර ගත්තයින් පස්සේ 7යි. හැබැයි මූල ධර්ම හැටියට ගත්තයින් පස්සේ තිබෙන්නේ 5යි. ඉතින් අපි මෙන්න මේ කියනා වූ ධර්ම 5ට තිබෙනවා මහා අමුතු බල ශක්තියක්. අමුතු විදිහේ හැකියාවක් තිබෙනවා අර සිතට සාපේක්ෂව ගත්තම. ඉතින් මේ චෛතසික ධර්ම 5 හෙවත් 7ට කියනවා ඒගොල්ලන්ගේ බලය ටිකක් වැඩිපුර තියෙන නිසා මේකට කියනවා ඥාන ධර්ම කියලා. ධ්‍යාන ධර්ම කියන්නේ මේවටයි. ඒ කියන්නේ යම්කිසි හිතක මේවා තිබෙනවා නම් ඒ හිත ධ්‍යාන තිබෙන්නා වූ හිතක්. ඒ කියන්නේ ඥාන තියෙනා වූ හිතක්. ඊළඟට අපි මේ කරුණු ටික පිළිබඳවත් මේ විදිහට දැනගන්න ඕන. දැන් හිතත් එක්ක හිතේ පුදි ගැහිලා හිතේ බල ගැහිලා හිතට එක්කාසු වෙලා මේ ධර්ම ටික අරමුණට යනකොට අමුතු ගතියක් තියෙනවා. ඒකේ හොඳට අල්ලනවා. ඒ කියන්නේ ආරම්මණය හොඳට අල්ල ගන්නවා. ආරම්මණයට හොඳට පැන ගන්නවා. අරමුණට බැහැගෙන අරමුණට පැන ගන්න ගතියක් තියෙනවා. මේකේ තිබෙනවා ස්වභාව දෙකක්. එකක් තමයි ආරම්මණං උපනිජ්ජායති කියලා කියනවා. අරමුණට ගොඩ වෙනවා, ආරම්මණයට බැස ගන්නවා. අරමුණට එළඹෙනවා. අරමුණට හොඳට තදින් එළඹෙන ගතිය. ඒක නිසා මේ 7ට කියනවා ධානද. ඔන්න බලන්න පළවෙනි කාරණය අරමුණකට ගොඩ වෙන නිසා අරමුණට ගොඩ වෙන්න හයිය තිබෙන නිසා අරමුණට බැසගන්ට ගැම්මක් හයියක් විශේෂයෙන් තියෙන නිසා කියනවා මේවා මේ 7ට කියනවා ධාන කියලා. ඕනම තැනක කියන්නේ සමහර මිනිස්සුන්ට තියෙනවා ගියයන් පස්සේ පොලිසිකාරයෝ වගේ කෙලිම ගිහිල්ලා බලෙන් දොර අරගෙන යා ගන්න පුළුවන් ගතියක් තියෙනවා. අන්න එහෙම හැකියාවක් මේ ධර්ම වලට තියෙනවා. ඔන්න ඒක අර්ථයක්. තව අදහසක් තිබෙනවා ඒකේ පච්චනීක ධම්මේ ජාපේති. ඒ කියන්නේ ප්‍රතිවිරුද්ධ ධර්මයෝ කියන්නේ විරුද්ධකාර ධර්මයෝ ප්‍රතිවිරුද්ධ ධර්මයෝ නසනව පුච්චනව වනසනව. ආන්න ඒ ගතිය නිසා කියනවා ධානය කියලා. දැන් බලන්න අර්ථ දෙකක් මේගොල්ලන්ගේ හැකියාව නිසා ධර්ම වලට කියන්නේ විතක්කයටයි විචාරයටයි පීතියටයි සුඛ ඒකාග්‍රතාවවත් වේදනාව ධර්මයයි ඒකාග්‍රතා ධර්මයේ සෝමනස්ස දෝමනස්ස උපේක්ෂා කියන ඒ ධර්ම වලට නමක් හම් වෙනවා අර හැකියාව නිසා. ඒ තමයි එකක් තමයි මේගොල්ලෝ ගිය තැනක ඉන්නවනම් ගිය තැනකදී අනිත් ප්‍රතිවිරුද්ධ ධර්ම නසන්ට පුළුවන් ගතිය හයිය තියෙනවා. අනිත් එක තමයි අරමුණට නිකම් බලෙන් කඩාගෙන යන ගතිය මේගොල්ලන්ට තියෙනවා. ඒක නිසා අර්ථ දෙකකට මේක සලකලා විස්තර කරලා දෙනවා. ඒ කියන්නේ මේ කියපු රංචුව මේ 7 දෙනාගෙන් එකක් හෝ වේවා
යම්කිසි හිතක තියෙනවා නම් ආන්න ඒ හිතට කියනවා ධාන හිත කියලා. දැන් පළවෙනි ධානයේ කිව්වන් පස්සේ ඒකට කියන්නේ පළවෙනි ධානය මේ පහක් තියෙනවා. ඒ තමයි විතර්කයත් හොඳ හයියට තියෙනවා, විචාරයත් හොඳ ගැම්මට තිබෙනවා, ප්‍රීතියත් හොඳට බලවත්ව තිබෙනවා, සුඛයත් ප්‍රමෝදවත් වෙලා තිබෙනවා, ඒකාග්‍රතාවයක් තියෙනවා. එතකොට ඒක ධාන තිබෙන හිතක්. හිත වෙනයි ධාන වෙනයි. මේ කියන්නේ ධාන හිත කියලා කියන්නේ ඔය ධර්ම ටික බැසගෙන තියෙන හිඳයි. දෙවෙනි එකෙත් තියෙනවා යම්කිසි හිතක මේ ටික තිබෙනවා නම් ඒකට කියනවා ධාන හිත කියලා. මෙහෙම ප්‍රශ්නයක් එනවා. මේ කියාපු කරුණ වලට අනුකූලව ප්‍රශ්නයක් ගොනු වෙනවා. ඒ තමයි මේ කියන චෛතසික ධර්ම ටික බලාගෙන ගියන් පස්සේ ਸਰව චිත්ත සාධාරණ කියලා තියෙනනේ මේ චෛතසික හතක්. ඒකේ තියෙනවා බලන්න. ඒකේ තියෙනවා පස්ස වේදනා සංඥා චේතනා ඒකාග්‍රතා ජීවිතේන්ද්‍රිය මානසිකාර කියලා. බලන්න හත තියෙන පස්ස වේදනා සංඥා චේතනා ඒකාග්‍රතා ජීවිතේන්ද්‍රිය මානසිකාර. ඔය කතාව කියනකොට මේ අහගෙන ඉන්න පින්වුතුන්ට තේරෙනවා ඇති ධ්‍යාන ධර්ම දෙක නම් කියවෙනවා. ධ්‍යාන ධර්ම දෙක නම් කියවෙනවා. එකක් තමයි වේදනාව. අනිත් එක තමයි ඒකාග්‍රතාවය. ওই දෙකේ නම් කියවෙනවනේ. එහෙම බැලුවෙන් පස්සේ අපිට හිතෙනවා එහෙනම් ඔක්කොම සිත් ටික ධ්‍යාන හිත්නේ කියලා. ඒ ਸਰවචිත්ත සාධාරණයිනේ. 89ම මේ ටික තියෙනවනේ. ඒක නිසා මේනම් එකක් හරි තියෙනවා නම් ඒක ධ්‍යාන සිතක් නම් එහෙනම් ඔක්කොම ධ්‍යාන සිත්තේ කියලා අපිට නිකන් ඔය අනුසාරින් හිතවිල්ලක් එන්න පුළුවන්. එහෙම ආවත් ඉතින් කරන්න දෙයක් නැහැ. තව ටිකක් වෙලා යනකල් ලෝකෙ තිබිච්චාවේ. මේ ධ්‍යාන සිත්වල මේ තව තියෙනවා මේ විතක්කය, විචාරය, ਸਰවචිත්ත සාධාරණ චෛතසික වල පැත්තේ දෙන්නෙක් ඉන්නවා, ප්‍රකීර්ණක වල තව 3 දෙනෙක් ඉන්නවා. මේ ඔක්කොම සිත් ධ්‍යාන සිත් කියලා කතා කරන්නේ නැහැ. හේතුව ඔය සිත් 89න් 79ක් ඇරෙන්න. ඒ කියන්නේ 10 දෙනෙක්ගේ හිතවල ඒවක් ගණන් ගන්න නැහැ ධ්‍යාන සිත් කියලා. ඒ කියන්නේ චක්කු විඥාණය, සූත විඥාණය, ගහන විඥාණය, ජීවහා විඥාණය, කාය විඥාණය. ඔය පහ කුසල් වශයෙන් පහයි අකුසල් වශයෙන් පහයි කියන මෙන්න මේ අහේ දෙකේ එහෙම නැත්නම් ද්විපංච විඥානය කියන මේ සිත් 10 ඇතුලේ ඉන්නේ ධ්‍යාන ධර්ම හැටියට සලකන දෙන්නයි. ඒ කියන්නේ වේදනා චෛතසිකයයි ඒකාග්‍රතා චෛතසිකයයි කියන දෙන්න විතරයි. හැබැයි මේ චක්කු විඥාන පහළ වෙන්නේ කුසල හෝ අකුසල හිතම කඩාගෙන ගිහිල්ලා අරමුණට ගොඩ වෙලා නෙවෙයි. එහෙම එකක් නෙවෙයි. මේක නිකන් අර ප්‍රසාදයේ අරමුණ හැප්පිච්ච හින්දා වෙච්ච විඤ්ඤායියක්. ප්‍රසාදයේ චක්කු ප්‍රසාදයේ බාහිරව තිබෙන්නා වූ වර්ණය අරමුණ ගැටීම නිසා ඒ ගැටීමත් එක්ක ආපුනේ දෙයක් මිසක නැතුව චක්කු විඥාණයම කෙලීම ගිහිල්ලා අරමුණට ගොඩ වුණාම කියන එක නෙවෙයි. ඒක ඇවිල්ලා වෙන එක සම්බන්ධතාවයක් එක්ක ආපු නිසා එතන තිබෙන්නා වූ ඒ චෛතසිකයෝ ධ්‍යාන හයිය තිබෙන චෛතසිකයෝ කියලා සලකන්නේ නැහැ, ගණන් ගන්නෑ. 89ක් වෙච්ච ඒ සිත් වලින් 89ක් වූ සිත් වලින් මේ 10 දෙනා අපි පැත්තකින් ගෞරවාන්විතව අයින් කරගත යුතුයි. එතකොට තිබෙනවා සිත් 89න් 79ක්. මේ 79 ඔය ධ්‍යාන කියන ධර්ම වැඩි වැඩියෙන් වැඩ කරන්නා වූ දේවල් හැටියට සලකනවා. එතකොට අපිට හිතෙනවා ධ්‍යාන 79ක් තියෙනවායි කියලා.
මේ ධ්‍යාන 79ක් නෙවෙයි ධ්‍යාන ධර්ම වැඩ කරන්නා වූ සිත් 79ක් තියෙන්නේ. අර සූත්‍ර ධර්මවල කියන ධ්‍යාන ඒ විස්තරයේ පොඩි ඈඳිල්ලක් තියෙනවා. ඒක මේකට පටලවා ගන්න හොඳ නෑ. මේ හිත් 79ම තිබෙනවා මේ කියන්නා වූ ධර්ම. ඒ කියන්නේ බලන්ට චක්කු විඥාන, සෝත විඥාන ආදී ඒ සිත් 10 විඥාන 10 තියෙන ධානය හැටියට සලකන ධර්ම දෙකයි. ඒ කියන්නේ වේදනාවයි ඒකග්ගතාවය. හැබැයි ඒවටත් ඒ තරම් ධානය හැටියට සලකන්නේ නැත්තේ දෙන්නෙක් ඉන්නේ වැඩි හයියක් ඒගොල්ලන්ට එතනදී ක්‍රියාත්මක කරන්න බැරි වෙලා තිබෙනවා. ස්පර්ශයත් එක්ක තමයි වැඩි සිද්ධ වෙලා තියෙන්නේ. හැබැයි අනිත් හිත් එහෙම නෙවෙයි. අනිත් ඒවා ටිකක් අරමුණට කඩාගෙන පැනගෙන බැසගෙන යන ගතිය තිබෙනවා අනිත් ඒ වගේ. ඒක නිසා ඒ වගේ තිබෙන්නා වූ චෛතසික ධර්මිය ඔය වේදනාව, ඒකග්ගතාවය, විතක්කය, විචාරය, පීති ගතිය ඔය පස් දෙනා එකතු වෙලා ඔය අරමුණකට යනකොට පස් දෙනෙක්නේ. හයිය ගැම්ම වැඩිනේ. දැන් බලන්න ගියකට පැන්නොත් එහෙම මිනිස්සු 5-6 දෙනෙක් එකට එක්කෙනෙක් වගේ නෙවෙයිනේ. එතකොට හයියක් තිබෙනවනේ. ආන්න ඒ වගේ මේ සිත්වල තිබෙනවා අරමුණට බැස ගන්න, අරමුණට පැන ගන්න, අරමුණට ගොඩ වෙන්නා වූ හයිය ගැම්ම වැඩි ගතිය. ඒක නිසා 79ම ධ්‍යාන ධර්ම වැඩ කරන්නා වූ හිත් හැටියට සලකනවා. ඒ ධ්‍යාන ධර්ම තිබෙන්නා වූ සිත් 79 තුලින් වැඩිපුරම ඊටත් වඩා අරමුණේ හිත යාලු කරගෙන, හිත කිදා බෑගෙන, හිත සේන්දු වෙලා බලවත්ම විදිහට අරමුණත් එක්ක යාලු වෙලා පංගනත් වෙලා වැඩ කරන ගතිය රූපාවචර සිත්වල, අරූපාවචර සිත්වල වැඩි වැඩියෙන් තිබෙනවා. ලෝකෝත්තර සිත්වලත් ඒක තියෙනවා. විශේෂයෙන්ම සලකනවා රූපාවචර, අරූපාවචර සිත්වල. ඕක වැඩියෙන් තිබෙනවා. හැබැයි අර 79න් තවත් ටිකක් බේරලා ගත්තන් පස්සේ මේ 9 දෙනාට හරි ගැම්මක් තියෙනවා. ඊළඟට තව එකක් ඔය ඒකේ තිබෙනවනේ ධානය ගත්තයින් පස්සේ කුසල විපාක ක්‍රියා කියලා. ඒ වගේ හරි හයියට වැඩ කරනවා. දැන් අපි මේ දක්වාම දැනගත්තා ධානය කියලා කියන්නේ මොකක්ද? ධානය ධර්ම මොනවද? ධානය ධර්ම වැඩ කරන්නේ කොතනද? එතකොට කියන නම. දැන් මේ කියන්නා වූ ධානය ධර්ම යම්කිසි හිතක වැඩ කරනවාද ඒවට තිබෙනවා මේ අමුතු ගැම්මක්, හයියක්. Taman එක්ක යන එක්කෙනාට නිකන් බල කරන ගතියක්, අනිත් එක්කෙනාට බල කරන ගතියක්. ඔය හමුදා කැම්ප්වල පුරුදු කරනකොට යාබද ඔය පාරවල් වල අපි දැකලා තියෙනවා මේ උදේ පාන්දරට මේ හමුදා ඔය තරුණ අය මාචින් යනවා. ඒ කියන්නේ පිරිසක් දුවගෙන යනවා ඉතින් 4 දාලා ඉතින් විශාල පිරිසක්. එතකොට සමහර තැන්වල ඔය ඒවා ලීඩ් කරන්නා වූ නිලධාරීන් අර අනිත් අය හිමීට යනවා නම් ඉක්මනට යන්, දුවලා යන්, ඒ වගේම අඩිය ඉස්සරලා යන් කියලා නිකන් නියෝජනය කරන අනිත් අය පසු වෙනකොට ගිහිල්ලා ඉස්සරහට දක්කගෙන ඒ වගේම අරගෙන බැඳගෙන බල කරගෙන යන ගතියක් තියෙනවා. එහෙම ඉන්නවා කීප දෙනෙක්. ඔය වගේ මේ දැන් බලන්න ඔය සිද්ධිය දිහා බැලුවෙන් පස්සේ අර ඉන්නා වූ නිලධාරීන්ගේ බලපෑමක් අර පාරේ දුවන මිනිසයාට තියෙනවනේ. ඉතින් ඒ මිනිසයා එක්කෝ ගායි කියලා හරි බයට, එහෙම නැත්නම් මට මේ ගැනීමක් කරන්න කියලා හරි ওই විදිහට තමන් යනවනේ. ඒ වගේ මේ කියන්නා වූ චෛතසික ධර්ම 5ට එහෙම නැත්නම් 7ට ඒ කියන්නේ විතක්කය, විචාරය, ප්‍රීතිය, සුඛය, ඒකග්ගතාව කියන මේ ධර්ම වලට තිබෙනවා
තමන් එක්ක ඉන්නා වූ අනිත් අයට පණ ගස්සලා ගන්න, ඒ වගේම උද්‍යෝගිමත් කරලා ඒ අයත් එකට ඇදගෙන යන්න පුළුවන් බලපවත්වන ගතියක් තිබෙනවා. ආන්නේ ඒ ගතිය ඒ ධර්ම පහට විශේෂයෙන් තියෙන නිසා කියනවා ප්‍රත්‍ය ශක්තියක් තියෙනවා කියලා. ධාන ප්‍රත්‍ය ශක්තියක් තියෙනවා කියලා. මම මේක කලින් කිව්වා මේ ධර්ම හඳුනා ගැනීමේදී අදහස් දෙකක් අපි දැනගත යුතුයි. ඒ කියන්නේ ආරම්මණං උපනිජ්ජායති इति ඥාන. ඔන්න එකක්. ඒ කියන්නේ අරමුණට තදින් බැඳී යන නිසා ධාන කියලා කියනවා. අනිත් එක ප්‍රතිවිරුද්ධ ධර්මයන් නසල පුච්චල වනසල දාන නිසා ධාන කියනවා. පච්චනේක ධම්මේ ජාපීති इति ඥාන. දැන් ඔය හිත් 79ෙම තිබෙන්නා වූ මේ ගතියක් ඒ තමයි එතනදී තියෙන්නේ අරමුණට බැස යන නිසා. අපි හිතුව කුසලෙත් අකුසලෙත් තියෙනවා. අකුසල් අරමුණක් ගත්තම අකුසල් අරමුණේ ලෝභ සහගත අරමුණේ බැසගෙන ගිලගෙන කාගෙන යන ගතිය තියෙනවා ලෝභයට. හැබැයි ඒක ඇවිල්ලා අර ප්‍රතිවිරුද්ධ ධර්ම විනාශ කිරීමක් නෙවෙයි ඒකේ තියෙන්නේ අරමුණට බලෙන් වැදගැනීමේ ගතිය තමයි ඒකේ තියෙන්නේ. ඒක නිසා කියනවා ආරම්මන උපනිජ්ජාන ගතිය කියලා. ආරමුණට බලෙන් ගොඩ වෙන ගතිය කියලා. ඒ අර්ථයෙන් ඔය 79 මේවා ධානය කියලා කියනවා. හැබැයි පච්චනීක ධර්ම කියලා කියන්නේ ප්‍රතිවිරුද්ධ ධර්මයන් නසන ගතිය හැම 79කම නැහැ. හැම හිතේම නැහැ. ඒ ගතිය තියෙන්නේ නම් ඔය කියන්නා ඕ විශේෂිත ධාන සිත් හැටියට කතා කරන්නා වූ සිත්වල විතරයි. ඒක නිසා මේ අර්ථ දෙක පටලවා ගන්නට හොඳ නැහැ. ප්‍රථම ධානයේ පත් වෙනකොට කාමච්ඡන්දේ කියන්නා වූ ප්‍රතිවිරුද්ධ ධර්මයේ පුච්චනවා, නැති කරනවා, කඩනවා. ව්‍යාපාදයේ කියන ගතිය කඩලා නැති කරලා යනවා. ඒ ශක්තිය කියන ප්‍රතිවිරුද්ධ ධර්ම නැසන ගතිය කියලා. හැබැයි අරමුණට තදින් බැඳ යෑමේ ගතියෙන් තමයි මේ එක විදිහකට කතා කරන්නේ 79. දැන් අපි මේම බලමු. දැන් මේ ටික තේරෙන්න ඇතේ, තේරුම් යන්න ඇතේ කියලා මම විශ්වාස කරනවා. දැන් ඔය ධාන හැටියට සලකන්නා වූ ධාන හැටියට කතා කරන්නා වූ මේ ධර්ම හතේ තිබෙනවා මේ අනිත් අයට ටිකක් මේ උපකාර වෙන ගතිය. දැන් තමන් එක්ක ඉන්නවා නම් තමන් එක්ක යන රංචුව පොදිය චෛතසික අනිත් ධර්ම සිතට නිකන් මේ යම් බලෙන් හදිසියෙන් යම් කියන අරමුණට යම් කියලා නිකන් කෑ ගහගෙන එලවගෙන යන ගතියක් අනිත් ඒවාට බලපාන ගතියක් තියෙනවා. අන්න ඒ ගතියට කියනවා මොකද්ද? ප්‍රතිශක්තිය කියලා. ප්‍රතිශක්තිය කියලා කියනවා. ඒ ප්‍රතිශක්තිය තියෙනවා. ඒ වගේ. ඒ ප්‍රතිශක්තිය ලබන ඔය හත් දෙනාගෙන් පරිබාහිරව තිබෙන ධර්ම සිත සහ අනිත්‍යයිතසිකය. ඒවට කියනවා ප්‍රත්‍ය උප්පන්න ධර්ම. ඒ කියන්නේ ධාන ධර්මයන්ගේ ප්‍රත්‍ය ශක්තිය තියෙන ධාන ධර්ම හැටියට සලකන ඔය විතක්ක විචාර ප්‍රීති සුඛ ඒකාග්‍රතාව කියන ඒ වගේ ගැම්ම වද්දා ගන්න. ඒගොල්ලන්ගේ හඬට ඇහුම්කන් දෙන්න සිද්ධ වෙන. ආන්නේ ඒවට කියනවා ප්‍රත්‍ය උප්පන්න ධර්ම. හිතත් ප්‍රත්‍ය උප්පන්න ධර්මයක්. හිතත් ප්‍රත්‍ය උප්පන්න ධර්මයක්. එතකොට මෙන්න මේ කියන්නා වූ ධාන ප්‍රත්‍ය කියලා සලකන්නේ මොකද්ද? ආන්න ඒ එකට ඉන්නා වූ සම්පයුත්ත තමන් සමග එකට හිතක ඉපදිලා තමන් එක්ක එක අරමුණකට රංචුවේ පිඹගෙන ආරම්මණයේ පැත්තට යන්නා වූ සම්පයුත්ත ධර්මයන්ට
උදව් කරන උපකාර වන්නා වූ ශක්තිය ඒ හත් දෙනාට තියෙන නිසා කියනවා ධාන ප්‍රත්‍ය ධර්ම ඒ වගේ තියෙන ධාන ප්‍රත්‍ය ශක්තියක් තියෙනවා. හැම එකීම තියෙනවා. ඊළඟට තියෙනවා තවත් එකක් අපි දැනගත යුතුයි. ඒ තමයි ශරීරයේ පහළ වෙනවා රූප ධර්ම ටිකක්. රූප ධර්ම ටික ඒකට කියනවා චිත්තජ රූප. සිතක් පහළ වෙනකොට චිත්තජ රූප පහළ වෙනවා. ඒ චිත්තජ රූප පහළ වෙන අවස්ථාවේදී ඇත්ත වශයෙන්ම අපිට හිතෙනවා සිත නිසා තමයි මේ චිත්තජ රූප හටගන්නේ කියලා. හැබැයි තනියෙන් හින්දා නෙවෙයි. චිත්තජ රූප පහළ වෙන්නේ හිතේ හින්දා තනියෙන්ම නෙවෙයි. හිතේ පහළ වෙන්නා ඕ අනිත් චෛතසික ධර්මයන්ගේ බල පැවැත්වීමත් හේතු කරගෙනයි. ඒක නිසා හිතයි චෛතසික ධර්මයන්ගේ බලපෑමෙන් චිත්තජ රූප පහළ වෙන නිසා මේ ධාන ධර්මියොත් කරන්නේ මොකද්ද? අර සිත ධාන චිත්තජ රූප ධර්මයන් පහළ වෙන්න හේතුවක් වෙනවා. ඊළඟට තව එකක් කියනවා අපි හිතමු මෙහෙම. අපි උපදින අවස්ථාවේදී ඉස්සෙල්ලාම මව් කුසේ පිළිසිඳ ගන්න අවස්ථාවේදී අපිට මොකක් හරි කර්මය හරි කර්ම නිමිත්ත හරි ගති නිමිත්ත හරි හිතට ඉතින් අරමුණු වෙනවා. මතුවෙනවා. ඒ කර්ම නිමිත්ත හරි කර්මය හරි කර්ම නිමිත්ත ගති නිමිත්ත කියන අරමුණ ආවයන් පස්සේ දැන් ඉස්සර වෙලාම ඔය අරමුණේක එල්ලිලා ප්‍රතිසන්දි එන්ටපායි මව් කුසේ. එතකොට එතනදී ප්‍රතිසන්දි සිතටත් ඔය ධාන ධර්ම බලපානවා. කර්ම ඒකින් පහළ වෙන්නා වූ රූපවලටත් මේවා බලපානවා. ওই විදිහට මේ ධාන ධර්ම කියන පස් දෙනා එක පැත්තකින් අනිත් දෙනා හත් දෙනා රූපවලටත් බලපෑමක් කරනවා. ඒ වගේම අර හිත්වලටත් බලපෑමක් කරනවා. දැන් මෙච්චර වෙලා මම මේ පින්වතුන්ට ඔය ධාන ධර්ම කියන්නේ මොකද්ද? ඒව පහළ වෙන තැන් ඊළඟට ධාන ධර්ම කියලා කියන්න පුළුවන් විදි දෙක මතක් කළා. දැන් අපි උදාහරණයක් හැටියට බලමු මෙන්න මෙහෙම අරගෙන. මේ කතාවේ හැටියට කුසල් සිත්වල ධාන තියෙනවා අකුසල් සිත්වල ධාන තියෙනවා. අව්‍යාකෘතෙත් තියෙනවා. දැන් ඉස්සර වෙලා අපි කුසල් සිතක ධානයක් වෙන හැටි බලමු. ධාන සිත්වල නම් කොහොමත් තියෙනවනේ. රූපාවචරයේ මෛත්‍රී භාවනාව ආනාපාන සතියෙන් වඩාගත් දේවල් තුල කොහොමත් ඉතින් ඔය තියෙන එකනේ. ඒකට යන්නේ නැතුව අපි බලමු මේ දාන මේ පින්කමක් කරනකොට ඇති වෙන ධාන කොහොමද කියලා. දානයක් දෙන වෙලාවේ කොච්චර චෛතසික ධර්ම සමූහයක් පහළ වෙනවද? පහළ වෙනවා චෛතසික ධර්ම අපි හිතමු 33ක්. 33ක් පහළ වෙනවා. මොනවද 33? හොඳට මතක තියාගන්න සර්වචිත්ත සාධාරණ චෛතසික ධර්ම 7යි ප්‍රකීර්ණක ධර්ම 6යි 13ක් වෙනවා. ඊළඟට ඇති වෙනවා කුසල සිත්වල පමණක් අනිවාර්යයෙන්ම වැඩ කළ යුතු චෛතසික ධර්ම 19ක්. එතකොට කීයක් වෙනවද? 32ක් වෙනවා. ප්‍රඥා චෛතසිකේ එන්න ඕනේ උතෙන්ට. එතකොට 33ක් වෙනවා. මේ චෛතසික ධර්ම 33 තනියෙන් ඒගොල්ලන්ට යන්න බෑ. හිතක තමයි පහළ වෙන්න ඕනන්නේ. මේ චෛතසික ධර්ම 33 හිතේ තමයි පහළ වෙන්නේ. එතකොට හිතත් ගත්තම 34ක් වෙනවා. දැන් බලන්න සිත් 34යි. හිතයි චෛතසික ධර්ම 33යි. මේ හිතයි චෛතසික ධර්ම 33 දානයක් දෙන වෙලාවේ ක්‍රියාත්මක වෙනවා. ඔය ධර්ම මණ්ඩලේ. ඔය ධර්ම මණ්ඩලයේ 7 දෙනෙක් වෙන් වෙනවා. ඒ තමයි විතර්කය,
විචාරය, ඊළඟට ප්‍රීතිය, වේදනාව, ඒකාග්‍රතාවය. මේ පස් දෙනා මේ චෛතසික පහ ඔය කියන මණ්ඩලයේ ASCII ඉන්නවා. ඔය කියන චෛතසික ASCII ගොන්න ASCII ඉන්නවා. දානි දෙන වෙලාවේදී පින් සිතක් ඇතුලේ ඔය පස් දෙනා පුදුම විදිහට මහා ගැම්මක් අරගෙන සංවිධාන කටයුතු කරන්නාක් මේ ආරම්මණයට ගිහිල්ලා වැඩ කරනකොට විතක්කයයි විචාරයයි ප්‍රීතියයි වේදනාවයි ඒකාග්‍රතාවයයි අනිත් අයටත් මහා බල ගැනීමක් කරලා ධ්‍යාන ධර්මයේ පහ අනිත් ඒවට හයියක් ගැම්මක් පද්දලා දෙන ඔය සමහර දාන පොළවල් වල දාන ගෙවල් වල අපි අහලා තියෙන ඇහිලා තියෙන දැකලා තියෙනවා සමහර මිනිස්සු අනිත් අයට අන කරනවා මේ වතුර ගේන්න මේ බෙදන්න මේ මිත අඩුපාඩු බලන්න මේ එන්න මෙහි අරෙහි මේ කියලා කෑ ගහන ගතිය. එතකොට ඒ අයට අනුයාත වෙනවා අනිත් අය. අන්න ඒ වගේ මේ කුසල ආරම්මණයේදී දානේ ක්‍රියාත්මක වීමේදී මේ පස් දෙනා අනිත් චෛතසික ධර්මයන්ටත් ඒ වාගේම හිතටත් මහා අමුතු ප්‍රත්‍යයකින් ප්‍රත්‍ය වෙනවා. අන්න ඒ ප්‍රත්‍ය වෙන උපකාර වන උදව් කරන ගැම්මට ගතියට කියනවා ධ්‍යාන ප්‍රත්‍ය කියලා. අනිත් පස් දෙනා ওই පස් දෙනා ඇරෙන්න අනිත් ටික අපි හිතුව 34ක් හිටියයි කියලා 34 දෙනාගෙන් 29 දෙනෙක්ම ප්‍රත්‍ය උප්පන්න වෙනවා. මේ විදිහට ගත්තයින් පස්සේ එක විදිහකට 29 දෙනෙක් ප්‍රත්‍ය උප්පන්න වෙනවා රූපත් එක්ක. අනිත් ඔය ඉතිරි පස් දෙනා ඔය කියපු අය ඇවිල්ලා ප්‍රත්‍ය ශක්තිය දෙන්නා වූ බලපවත්වන ලීඩ් කරන අය. ඔන්න දැන් ඔකෙන් පේනවා ප්‍රත්‍ය ධ්‍යාන ප්‍රත්‍ය සහ ධ්‍යාන ප්‍රත්‍ය උප්පන්න වෙන තාලෙ. ඔය කිව්වේ එක තැනක. දැන් අපි යන් මේ අකුසල් සිතක් පැත්තට. අකුසල් සිතක් පැත්තට ගිහිල්ලා බලනකොට පළවෙනි ලෝභ සිත ගන්න. පළවෙනි ලෝභ සිත ගත්තයින් පස්සේ ඒකේ වැඩ කරනවා මේ චෛතසික ධර්ම සමූහයක්. ඒ කියන්නේ සරුවචිත්ත සාධාරණ තිබෙනවා. ඊළඟට විතක්කය ਵਿਚාරයේ තිබෙනවා. මේ ලෝභ කරන හින්දා ප්‍රීතිය තිබෙනවා. මේ ඊළඟට අනිවාර්යයෙන්ම ඔය 13 දෙනා වගේම තව තියෙනවා මේ අනිවාර්යයෙන්ම වැඩ කළ යුතු මෝහ අහිරික අනුත්ප්ප උද්දච්ච මේ කියන 4 දෙනා. ඊට පස්සේ තිබෙනවා 17යි තව ලෝභයෙන් තෝනේ. එතකොට 18 දෙනෙක් ඉන්නවනේ. මෙන්න මේ කියන්නා වූ 18 දෙනා රංචුව වැඩ කරනවා මොකේද හිතක. එතකොට 18ක් වෙනවා. 18 19ක් වෙනවා. මෙන්න මේ අකුසල් මණ්ඩියේ අකුසල් සිත් එක්ක ලෝභයයි මෝහයයි ඔය පොදියේ ඉන්නකොට ඔය කියන විතර්කය, විචාරය, ප්‍රීතිය, වේදනාව, ඒකාග්‍රතාවය ඊයය අර ලෝභ කරන අරමුණට යම් ලෝභ කරමු කියලා නිකන් බල ගන්නලා කෑ ගහගෙන අවුස්සගෙන යන්න වගේ ගතියක් ඇති වෙනවා. අන්න ඒ අවස්ථාවේදී මේවා අකුසල සම්බන්ධයෙන් වැඩ කරනවා අරමුණු ගැනීමට. ආරම්මණං උපනිජ්ජායති ඥානං කියන තැන තමයි ඔය තින්නේ. අරමුණ ගන්නට පොළඹවන ගතිය. එතකොට මේ පහ දෙනා ධ්‍යාන ප්‍රත්‍ය වෙනවා අනිත් ඒවා ප්‍රත්‍යඋප්පන්න වෙනවා. මේ මම මතක් කරේ මේ පින්වුතුන්ට මේ ධ්‍යාන ධර්ම කුමක්ද ඊළඟට ධ්‍යාන ධර්ම ප්‍රත්‍යඋප්පන්න වෙන්නේ කොහොමද ධ්‍යාන හැටියට කතා කරන ධර්ම වැඩ කරන්නා වූ හිත් කීයක් තිබෙනවද 79ක් ඊළඟට 10 දෙනෙක් ඇයි ඒකෙන් අයින් කරේ ඇයි ඒකට හේතුව ওই කරුණු ටික මම මේ පින්වතුන්ට බොහොම පරිස්සමෙන් මතක් කළා අනිත් එක තමයි
ධ්‍යාන සිත් හැටියට සලකන සූත්‍ර දේශනාවල් වල කියන ඒ ධ්‍යාන හිත් හැටියට රූපාවචර අරූපාවචර ඒ වගේ තිබෙන්නේ ආරම්මන උපනිජ්ජායන කියත් තිබෙනවා ප්‍රතිවිරුද්ධ ධර්ම නසන්නා වූ ගතියක් කියන දෙකම තියෙනවා. මේක තමයි ඒකේ වෙනස් ස්වභාවය. ඒක නිසා මේ විදිහට ප්‍රත්‍ය ධර්මය ධ්‍යාන ප්‍රත්‍ය වෙන්නේ කොහොමද? ප්‍රත්‍ය උප්පන්න වෙන්නේ කොහොමද කියලා මේ විදිහට හිතේ දරාගෙන තේරුම් අරගෙන එහෙම ගතියකුත් මේකේ තියෙනවනේ කියලා හොඳට තේරුම් ගන්න. ඒවා ඇවිල්ලා හේතු ඵල ධර්ම යටතේ ක්‍රියාත්මක වන ධර්ම. ඉතින් මේ ධර්ම ටික සියුම් ලෙස බොහෝම සියුම් ලෙස ලෞතර බුදුරජාණන් වහන්සේගේ තීක්ෂණ ප්‍රඥාවෙන් ලෞතර බුදුරජාණන් වහන්සේගේ අලංකාර වූ සූක්ෂම වූ තීක්ෂණ වූ විනිවිද යන්නා වූ ප්‍රඥාවෙන් උන්වහන්සේ මේ වගේ හැඟවිච්ච ගතිගුණ හැඟවිච්ච බලපෑම් කරන ගතිය මේවා අස්සේ රිංගගෙන තිබෙන්නා වූ අනිත් අයට අඬ ගහන්න පුළුවන් ගතිය අනිත් ධර්ම වලට බලපෑම් කරන ගතිය බුදුරජාණන් වහන්සේ හොඳට උන්වහන්සේගේ තියුණු නුවණින් දැක අවබෝධ කරගත්තා. ඒ නාම ධර්ම වල ওই විතර්කයේ තිබෙන ওই ගතිය තව බුදු කෙනෙක් කිව්වේ නැත්නම් වෙන කිසිම කෙනෙකුට ඕකේ තිබෙන්නා වූ උසපළල දිගමහත් ශක්තිය හැඟවිච්ච ಗುಣ හොයන්න බෑ. සරුවච්චතා ඥාණයෙන්ම ඕනේ. සරුවච්චතා ඥාණයෙන් ධර්මයේ දකින්නා නුවණින් ඕනේ ඔය වැඩේ කරන්න. බුදුරජාණන් වහන්සේ කාන්තෙන්ම ඔය වැඩේට දක්ෂ හිතක් හැදුවා. ඒ වැඩේ උන්වහන්සේ උතුම් ලෙස සිද්ධ කළා. ඊළඟට ඔය බුදුරජාණන් වහන්සේගේ ඔය සරුවච්චතා ඥානයේ කියන තීක්ෂණ විනිවිද දැසගෙන ඉදිකට්ටකටත් වඩා සියුම් වේගයෙන් ගිහිල්ලා ওই ධර්මව ස්පර්ශ කරන්න පුළුවන් ගතිය තිබෙන හිත උන්වහන්සේ බොහෝම කාලයක් හැදුවා. ඒ කාලය සාරා අසංකේ කල්පලක්ෂයක්. උන්වහන්සේ දිගට වඩාගෙන ඇවිල්ලා අවසානයේදී ඒකේ උච්චතම පොයින්ට් එකට ආවා. ඒ තමයි සරුවච්චතා ඥානය. අනන්ත කාලයක් සංසාරේ දාන ආදී පාරමී ධර්මයන් සම්පාදනය කොටගෙන සරුවච්චතා ඥාන ප්‍රතිලාභයේ සිද්ධ කරගෙන ඒ උතුම් වූ සියුම් වූ ඥාණයෙන් මේ තිබෙන්නා වූ ධ්‍යාන ධර්ම කියනා වූ ධර්මවල තිබෙන ඒ හැඟවිච්ච ක්‍රියාත්මක වෙන ಗುಣ ගති අවබෝධ කරගත්තා වූ බුදුරජාණන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. උන්වහන්සේ දේශනා කොට වදාළා වූ මේ ධර්මය අපිටත් අපේ ඥාන මට්ටමින් නුවණින් ස්පර්ශ කරන්ට ශක්තිය ලැබේවා. ඒ වගේම තමයි ඒ කටයුත්ත කරගෙන යෑමේදී මාර බාධක ධර්මත් කිසියම් විදියකින් පීඩා නොකරේතුවා අපි හැම දිනාටම ඒ ධර්ම බලාගෙන බුදුරජාණන් වහන්සේ දැකපු තැන්මේ බුදුරජාණන් වහන්සේ ස්පර්ශ කරපු නුවණින් වැඩම කරපු තැන්මේ ඒ ස්ථානත් අපි හිතලින් අපි නුවණින් ගමන් කොට ඒ ස්ථානත් දැක බලාගෙන ඒ වගේ තියෙන නිස්සාරත්වය ඒ වගේම අසාරත්වය දැනගෙන උන්වහන්සේ වැඩම කළා වූ නිර්වාණ ධාතුවට අපිටත් කිති කලකදී ආගන්ට ලැබේවා. මේ ඇසීම මේ හිතීම මෙනෙහි කිරීම නිර්වාණ ධාතුව අවබෝධ කරගන්නට නිර්වාණ ධාතු ස්පර්ශ කරන්නට නිර්වාණ ධාතුව විනිවිද අවබෝධ කරගන්නට ප්‍රතිලාභී කරගන්නට හේතු වාසනා වේවා කියලා මෛත්‍රියෙන් ප්‍රාර්ථනා කරනවා. හැම දිනාටම තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ බොහොම පිං අප්‍රමාණින් අද කරන ලද දේශනාවටත් සායනහස් අපිට තේරුම් කරලා දුන්නා වගේ මේ ධ්‍යාන අංග 5 එහෙම නැත්නම් 7ක් හැටියටත් වේදනාව 3 ආකාරයකට බෙදලා 7ක් හැටියටත් එහෙම නැත්නම් වේදනාව විතරක් එකක් හැටියට ගත්තොත් ධ්‍යානාංග 5ක් හැටියටත් අපිට ඒ කරපු දේශනාව මම හිතනවා
තේරුණා කියලා මට නම් ස්වාමීන් වහන්සේ මෙතනදී ඇතිවෙච්ච ප්‍රශ්නය තමයි විතක්ක ਵਿਚාර කියන දෙකත් ඒ වගේම ප්‍රීතිය කියන එකත් අපි ගත්ත ප්‍රකීර්ණක චෛතසික වල යෙදෙන තුනක්. එතකොට ඇත්තටම අපි කලින් දැනගෙන හිටියේ ධ්‍යාන කියන අවස්ථාවේදීත් අපි දන්නා ප්‍රථම ධ්‍යානයේදී ඒ විතක්ක ਵਿਚාර ප්‍රීති කියන ඒ චෛතසික තුන යෙදෙනවා. අනිත් වේදනාවත් එක්ක සුඛයත් එක්ක ඒ වගේම ඒ විදිහට විතක්ක ਵਿਚාර ප්‍රීති සුඛ ඒකාග්‍රතාව හැටියට. ස්වාමීන් වහන්සේ පළවෙනි ධ්‍යානයෙන් ඉහළට යනකොට අපි අභිධර්මයේ හැටියට දෙවෙනි ධ්‍යානයට යනකොට විතක්කේ කියන චෛතසිකය යෙදෙන්නේ නැති බවත් ඒ වගේම දෙවෙනි ධ්‍යානයෙන් ඉහළට යනකොට විතක්ක ਵਿਚාර කියන දෙකම යෙදෙන්නේ නැති බවත් තේරෙනවා. එතකොට ඇත්තටම මෙතන ධ්‍යාන අංග කියපු දෙකක්ම ඒ ඉහළ මට්ටම් වල සාමාන්‍යයෙන් අපි කතා කරන ධ්‍යාන සිත්වලදී නැතුව යනවා. එතකොට මේක ධ්‍යාන අංග වෙනකොට ඒ දෙක නැතුව යන එකෙන් ඒ ශක්තිය නැතුව යනවා වගේ කියලා කෙනෙකුට හිතන්න පුළුවන් ස්වාමීන් වහන්සේ. එතකොට අපිට ඒ කරුණ පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න ස්වාමීන් වහන්සේ. එතකොට ඊටු ටික තමයි ඇත්තටම ධ්‍යානාංග හැටියට දෙන වැඩ කරන්නේ. නමුත් අපි දන්නවා ඉහළ ධ්‍යානයන් වලට යනකොට ඒ අපි සලකන විදිහට සිතේ ඒ සියුම් බව ප්‍රබල බව වැඩි කියලා වගේ ඒක පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න ස්වාමීන් වහන්සේ. ඒකේ අර විතක්ක ਵਿਚාර දෙක නැතිව යන එකෙමුත් හිතකට කොයි විදිහටද ඒක ඒවා ධ්‍යාන අංග හැටියට ඉතුරු ටික වැඩ කරන්නේ කියලා ස්වාමීන් වහන්සේ. අපි පළමු කොටම මතක් කරපු විදිහට මේ එක ධර්මයක් හෝ ධානයක් හැටියට සලකන ධාන ධර්ම හැටියට කතා කරන එක ධර්මයක් හෝ ගැවසීගත් එක ධර්මයක් හෝ හැසිරෙන හිතක් වේ නම් ඒ හිත ධාන හිතක් හැටියට සලකනවා. ධාන තියෙන හිතක්. නමුත් මෙතනදී ඝට්ටණය හේතු කරගෙන එන හින්දා 10 ත්‍රිපංච විඥානයේ ගණන් ගන්නෙ නැහැ. ඊළඟට ධාන ධර්ම වලට ගියාම ඔය ධාන ධර්ම වල තිබෙන්නේ පළවෙනි එකේ 5 තිබෙනවා. හැබැයි පළවෙනි එකේ 5 තිබිලා බාරගත් අරමුණත් එක්ක හිත ඉඳීමේදී ඔය විතර්කය කියන එක එතනදී ධාන කටයුත්ත කරාට ප්‍රත්‍යනීක ධර්ම නසාගෙන ඒ කියන්නේ කාමච්ඡන්දය ව්‍යාපාද ගතිය කලකැම්මැලි තීන මිද්ද ගතිය ඇවිස්සෙන දඟලන උද්ධච්ච ගතිය සැක සංකා විචිකිච්ඡා ගතිය කියන ප්‍රත්‍යනීක ධර්ම නසා ගැනීමේ වැඩේ කරත් ඔය විතක්කය ਵਿਚාරය දෙක එතනදී අරමුණට සම්බන්ධව එතෙන්ට මොකක් හරි දෙයක් යම්කිසි විදියකින් ආවොත් එහෙම වෙනත් පැත්තකටත් ආරම්මන උපනිජ්ජාන ගතියෙන් එහා පැත්තට පැන ගන්න පුළුවන් කියන එකෙන් ඒක අයින් කරාම ඉතුරු වෙන්නේ 3ක්. ඒක නිසා ඒ ධ්‍යාන ධර්ම දෙකක් අයින් කරාට ඉතිරි ධ්‍යාන ධර්ම තිබෙන නිසා ඒකත් කතා කරනවා ධ්‍යාන හිත් කියලා. ඒ කරන්නේ එතනදී විතක්ක ධ්‍යාන ධර්මයක් වුණාට විචාරයේ ධ්‍යාන ධර්මයක් වුණාට ඒ වෙලාවට කරන්නා වූ අර වැඩි ඒ ඉන්ද්‍රි ආරම්මණයත් එක්ක ඉන්නේ එකට ඔය ධ්‍යාන ධර්මයක් වුණාට ඒකෙන් පොඩි පසුබැසීමක් වේවි. හේතුව විතක්කේ ਵਿਚාරයේ කියන දෙක වෙනත් පැත්තකටත් තැන් වලින් පොඩ්ඩක් ගොඩ වෙන නිසා ඒක නිසා ධ්‍යාන ධර්මයක් වුණාට පළවෙනි ධ්‍යාන අවස්ථාවේදී ඒක තව තහවුරු කරගන්නට මේක හිමීට අයින් කරලා අර ඉතිරි ධ්‍යාන ධර්ම 3 විතරක් තනි හුදකලා කරගන්නවා ආරම්මණයකට පටල කරලා. ඒක කරනවා අනිත් එක තවත් ටිකක් සිවුම් කර ගැනීමට තමයි ආරම්මණය එක්ක ඉඳලා ආරම්මණයත් එක්ක වැඩි මේකක් කරලා
ඊට පස්සේ මොකද කරන්නේ? දෙවෙනි තුන්වෙනි ධානයට යන්නේ. තුන්වෙනි ධානයට යන්නේ ප්‍රීතිය අයින් කරලා. එතකොට ප්‍රීතිය ධානයක් වුණාට ධාන ධර්මයක් වුණාට ඒක නිකන් වෙනත් ඇති වලට ගියයන් පස්සේ පොඩි සතුටක් ගෙනාවන් පස්සේ එතකොට නිකන් අර ප්‍රත්‍යනීක ධර්මයක්වත් මේකට ගෑවිලා දුම්රොටු වගේ එයි කියන එකෙන් තමයි ඒක අයින් කරන්නේ. එතනදී. ඒක නිසා ආරම්මණයත් එක්ක ගනුදෙනු කිරීම වශයෙන් තමයි ඉහළට සියුම් කරගෙන යන්නේ. ඒ ධාන ධර්ම උනත් වෙනත් පැත්තකට ගිහිල්ලා ප්‍රත්‍යනීක ධර්මයන් නැසන වැඩේ කරන්නේ නැතුව ආරම්මන උපනිජ්ජායන කරන වැඩේට අකුසලයක් එහෙම ආවොත් එහෙම කරයි කියන එකකින් තමයි ඒව නැසලා අයින් කරලා අර සියුම් දේව විතරක් පුදකලා කරගන්නේ. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි බොහොම පිං තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. ස්වාමීන් වහන්සේ මේ දැන් අපි අහලා තියෙනවා දැන් මේ විතක්ක ਵਿਚාර ප්‍රතිසුඛ ඒකාග්‍රතාව චෛතසික ප්‍රබලව වැඩ කරන සිත් ධානසිත කියලා ගත්ත හැකි. එතකොට ස්වාමීන් වහන්සේ දැන් උදාහරණයක් විදිහට ගත්තොත් දැන් අපි ධර්ම දේශනාවක් එහෙම නැත්නම් පොතක් කියවගෙන යන වෙලාවට අපිට ඔය අංග ටික තියෙනවා. දැන් පොත හොඳට විමසිල්ලෙන් කියවගෙන යනවා නම් දහම් පොතක් ඒ වගේ දෙයක්. එතකොට විතක්ක ਵਿਚාර කරමින් අපි ඒක තේරෙනකොට අපිට සුඛයක් ඇති වෙනවා. ඒ ආකාරයට යනවා. නමුත් ඒක එතන ධානයක් කියලා කියන්න බෑ. ඒ වගේම අපි අහලා තියෙන සමිනස උපචාර සමාධි කියලා. පොඩ්ඩක් ඒ අවස්ථාව ගැන කියලා දෙන්න පුළුවන් සමිනහංශ ඒ ධානෙටත් මේවත් අතර පොඩි වෙනසක් තියනවා නේද කියන එක පොඩ්ඩක් පැහැදිලි කරලා දෙනවා නම් බොහොම පිං. ත්‍රිලං සරණයි. කැන් දෙකක් තිබෙනවා. සූත්‍ර ධාන ක්‍රමයයි සූත්‍ර අවස්ථාවේදී ධාන කියන එකයි මේ අභිධර්මයේ මේ කියනා වූ ප්‍රත්‍ය ධර්ම කතා කිරීමේදී ධාන කියන එකයි ඒකේ වැඩ කිරීම ආකාර දෙකක්. එකක් නෙවෙයි. අද අපි කතා කරන්නේ මේ අභිධර්ම විස්තර විග්‍රහයේ හැටියට ධාන ප්‍රත්‍ය ගැනයි. ඒක නිසා ඒ අවස්ථාවේ වෙනකොට අර සූත්‍ර ධර්ම වලට තියෙන එක ගැළපී යන්නේ නැති හැඩක් තියෙනවා සමහරට. දැන් ඇත්ත වශයෙන්ම ඔය අපි හිතමු බණ පොතක් කියව ඉන්නකොට බණ කියවනවා හිතනවා ඇහෙන් බලනවා කියවනවා හිතනවා. දැන් එතකොට කියන වචනයක් පාසා පැන යන එකක් නේ තියෙන්නේ. එතකොට එතනදී අර සූත්‍ර ධර්මවල කියනා වූ විතක්ක විචාර ප්‍රීති සුඛ ඒකග්ගතා සහිත වූ ප්‍රථම ධානය හරි ဒုတိ ය ධානය හරි තතිය ධානය චතුර්ථ ධානය මොකක්වත් නැහැ. ඇයි? එතන ඇවිල්ලා ප්‍රත්‍යනීක ධර්ම කතාවේ එතන කියන එක නෙවෙයි ඔය තියෙන්නේ. සූත්‍ර ක්‍රමයේ හැටියට කතා කරන ධානය එතකොට එතන නෑ ඔය පොත කියන අවස්ථාවේදී. එහෙම නැති වුණාට අභිධර්ම ක්‍රමයට ආවන් පස්සේ මේ ප්‍රත්‍ය ධර්ම ධාන ප්‍රත්‍ය ගැන කතා කිරීම වශයෙන් ආවන් පස්සේ පොත කියනකොට ඒ පොත කියවන හිතේ තිබෙනවා පොත බලන හිතේ තිබෙනවා විතක්කය පොත බලන හිතේ ਵਿਚාරයේ තිබෙනවා පොත කියවලා හිතන හිතේ තිබෙනවා ප්‍රීතිය තිබෙනවා ඒකේ සුඛය තිබෙනවා වේදනාව තිබෙනවා ඒකග්ගතාවය තිබෙනවා. ඒක නිසා අභිධර්ම ක්‍රමයේ විස්තර විග්‍රහය හැටියට පොත කියවීම තුළ ධාන ධර්ම තියෙනවා. සූත්‍ර ක්‍රමයේ හැටියට ධාන නැහැ. උපචාර සමාධියක් අවස්ථාවට ගියායින් පස්සේ උපචාර සමාධිය තිබෙනවා අර්පණාවට කිට්ටු වෙච්ච විදිහේ ප්‍රබල වෙච්ච සංසිඳ වෙච්ච ගතියක් තිබෙනවා. හැබැයි ඒක ධානයට ගොඩ වෙන්න
කිට්ටු කරලා කාමාවචර සිතුවිලි ආශ්‍රය කරගෙන තියෙන නිසා උපචාර සමාධියේදී තිබෙනවා ධ්‍යාන ධර්ම තියෙනවා. ඔය පොත කියන වගේ ඊටත් වඩා සාන්ත වෙච්ච ධ්‍යාන ධර්ම තිබෙනවා. ඒක නිසා එක විදියකට ඒකේ ධ්‍යාන ධර්ම තියෙනවාමයි. ඒ කියන්නේ ආරම්මන උපනිඥාන ගතිය තියෙනවා. හොඳට අරමුණේ කැවිලා බැඳිලා ටිකක් කයිට වඩා දියුණු වෙච්ච ගතියක්. හැබැයි සූත්‍ර ක්‍රමයේ හැටියට කියන ධ්‍යානෙ එතනදී සලකන්නේ නැහැ. ඒ තමයි ඔය කාමාවචර රේන්ජ් එකකින් කාමාවචර සෝමනස්ස සාගත ඥාන සම්පයුක්ත අසංකාරික කුසල් රේන්ජ් එකකින් සෝබන සිත් රේන්ජ් එකකින් ඒගොඩට පැනලා රූපාවචර හිත් ටික පහළ වෙච්ච වෙලාවේදී අර්පණා සමාධිය කියලා අන්න එතන ඉඳලා තමයි විතක්ක ਵਿਚාර ටිකක් බල ගැන්විලා ප්‍රත්‍යනී කියන්නේ ප්‍රතිවිරුද්ධ ධර්මයේ ටිකක් ගස්සලා දූපියෝ කියලා එලවලා දාලා ස්ථාවර වෙන්නේ එතන ඉඳලා තමයි සූත්‍ර ක්‍රමයේ හැටියට කතා කරන ධ්‍යාන ධර්ම අපි ගණන් ගන්නේ. ඊට මෙහා පැත්තේ පල්ලෑ නීවරණ පොඩ්ඩක් යටගස්සගෙන ධ්‍යාන කැටියට කතා කරන්න පුළුවන් ගුණය දරාගෙන ඉන්නවා. හැබැයි එතන තිබෙනවා ආරම්මන උපනිඥාන ගතිය. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. තව එක ප්‍රශ්නයක් තියෙනවා ස්වාමීන් වහන්සේ. අවසරයි. ස්වාමීන් වහන්සේ දැන් අපි මේ ඉගෙනගත්ත සිත් ගැන එතකොට මහග්ගත සිත් ගැන ඉගෙන ගත්තා විතක්ක ਵਿਚාර ප්‍රීති සුඛ ඒකාග්‍රතාව සහිත ප්‍රථම ධානය සිත ඊළඟට විචාර ප්‍රීති සුඛ ඒකාග්‍රතාව සහිත ද්විතිය ධානය ඒ වගේ පංචම ධානය වෙනකන් සිත් ඉගෙන ගත්තා ඊළඟට ලෝකෝත්තර සිත් වලට යනකොට ස්වාමීන් වහන්සේ විතක්ක ਵਿਚාර ප්‍රීති සුඛ ඒකාග්‍රතාව සහිත ප්‍රථම ධානයේ සෝවාන් මාර්ගසිත ඵලසිත වශයෙන් සඳහන් වෙනවා. එතකොට ස්වාමීන් වහන්සේ යම් කිසි කෙනෙක් ලෝකෝත්තර මට්ටමට එන්න නම් ඔය ධානසිත හරහාම යන්න ඕනේ නේද කියන එක ඔය සිත් වලින් තොරව ලෝකෝත්තර මාර්ගයකට යාමක් නැහැ වගේ තේරෙන්නේ. ඒක කොහොමද ස්වාමීන් වහන්සේ පැහැදිලි කරගන්නේ? ඊළඟ සරණයි. ඒක මෙහෙමයි බොහොම පරිස්සමෙන් ඔය ස්ථානය ඔක බින්ගයක් ඇතුලෙන් යනවා වගේ බොහොම පරිස්සමෙන් බිත්තිය වල වද්දා ගන්න නැතුව හරි ගානට ගෙනියන්න ඕනේ මේ වාහනේ. අපිට නිවන් අවබෝධ කර ගැනීම සඳහා වැඩක් තියෙනවා. ඒ තමයි ඒ වැඩේ හේතු වලින් හටගත්තාය කියන ධර්ම එකක් නෑර. ඔක්කොම බෑග් එක හලාලා එනේනේවා මෙනෙහි කරන්න ඕනේ. ඒකේ දකින්න ඕනේ ලක්ෂණය. දකින්න ඕනේ. ඒ වැඩේට කියනවා විදර්ශනා කරනවා කියලා. ඒ කියන්නේ ලක්ෂණය දකින විදර්ශනාව. හේතුවෙන් හටගත් දේවල් වල තිබෙන කැඩී බිඳී වෙනසී යන්නා වූ ගතිය. ඒ වගේ ASCII කිසිම බින්දනයක් හදාගන්න බැරි ගතිය. සන්තෝෂයක් සතුටක් පොඩි වෙලාවකටවත් තියාගන්න බැරි ගතිය. ඒ වගේම තමයි ඒ වගේ අපි මීට කලින් පట్టල කරගෙන තිබෙනා වූ පුජ්‍යලයක් දෙවි කෙනෙක් මිනිස්සෙක් කිසිම කෙනෙක් ගිහිල්ලා අර ඔය වෙනස් වෙවි යන එකක් උඩ හිතින් තියන්න බැරි ගතිය. හෝ ඒකේ ASCII මතුවෙන්නේ නැති ගතිය. සත්වයක් දෙවියෙක් පුජ්‍යලයක් බ්‍රහ්මයෙක් කියන හයිය හත්තියේ තිබෙනා වූ එක ඒකේ ASCIIෙන් මතුවෙන්නේ නැහැ. අපිට පිටින් ගිහිල්ලා ඒක තියන්නත් බෑ. ඔක්කොම ඕදාගෙන යනවා. මේ ටික බලන එකට කියනවා විදර්ශනා කරනවා කියලා. ස්ටෑන්ඩඩ් බොහොම හයි පිච් එකේ යන බොහොම ටෙක්නිකල් වචනයක්. ඕක කියපු ගාමම නිකන් හරි ගරු ගාම්භීර වචන. හැබැයි බලන්නේ ඕකේ ධර්මයන්ගේ තිබෙන ස්වභාවය බල ඉන්නවා. ඕක කරන්න පුළුවන්කම තියෙන්නේ කාමාවචර සිත්වලින්. කාමාවචර බ්‍රයිට් වෙච්ච කාමාවචර හොඳ බලවත් වෙච්ච පන ගැහිච්ච ඒ වගේම විමර්ශනය කිරීමෙන් තෙත් වෙච්ච හිත් වලින් තමයි ඕක කරන්න පුළුවන්කම තියෙන්නේ. ඒක නිසා කාමාවචර සිත් වලින් තමයි විදර්ශනාව කරන්නේ. ඒ වගේ ASCII තිබෙනවා විදර්ශනා කිරීම මත ඒ ලක්ෂණ බැලීම මත කඩා වැටීම දුක කියන එක
මෙනෙහි කිරීම මත පදනම් වූ මත වැඩිච්ච හිතේ ඒකාග්‍රතාව ස්වභාවයක් තියෙනවා. හැබැයි ඒකාරම්මණීක නෙවෙයි. හොඳට මේක තේරුම් ගන්නට ඒක ඒකාරම්මණීක නෙවෙයි. ඒක තියෙන්නේ. ඒ ගතිය තියෙන්නේ එන අරමුණෙන් අරමුණට පැන එක ලයින් එකේ ලක්ෂණ බලබලා අර බිම අහුලගෙන කන්නා වූ කුකුලා වගේ එන එකට තුඩෙන් ගහලා අහුලගෙන කන කුකුලා වගේ එන අරමුණ තිබෙන්නා වූ දේ බලබලා ඒක කාමාවචරයි. ඒක ඒකාරම්මණීක නෙවෙයි බහු ආරම්මණීකයි. අරමුණු රැල්ලක ඉන්නේ. එතකොට ඒක ඒ විදිහට තියෙනකොට ඒ හිතෙත් තිබෙනවා ධාන ධර්ම. ඒ ධාන ධර්ම තිබෙනවා. ඒ මොනවද? විතක්ක, ਵਿਚාර, ප්‍රීතිය, වේදනාව, ඒකග්ගතාවය. ඔය ටික ඒකෙත් වැඩ කරනවා. සහජාත ධර්ම වලට ඒ විදිහට බලපෑම් කරනවා. ධානයක් ගත්තයින් පස්සේ තියෙන්නේ ඒ ධානයේ තියෙන්නේ එනේන අරමුණු වලට බැහැගෙන යන්නේ. ඒකේ එක අරමුණේ එක විදියකට පිහිටා සිටිනවා. එතකොට ඒකේ විතක්කේ ਵਿਚාරයේ අර ෆිල්ම් හෝල් එක ස්ක්‍රීන් එකක් දිහා බලාගෙන ඉන්නා වගේ එකයි. හැබැයි ධානයක් ඇතුළත ඉඳිද්දී විදර්ශනා කරන්නේ නැහැ. ඒකෙන් විදර්ශනා කරන්නේ ඒකේ අස්සිත තිබෙනා ඒ එකඟ බව පවා මෙනෙහි කරන්නේ වෙන එකක් පාවිච්චි කරලා ඒකෙන් එළියට බහැලා. මෙන්න මෙහෙම එකක් තියෙනවා. ඔය ධාන සිත් ඔය ප්‍රථම ධාන, ဒုတိ ය ධාන, තතිය ධාන කියන ධාන සිත් තියෙනවනේ. ඕවගේ තිබෙනවා මහා පුදුම ගැම්මක්. ඒකට ගියේ කලින් තිබිච්ච සංවර වෙච්ච කාමාවචර ගොන්නකින් බැහැගෙනනේ. ධානයක් අස්සට ගිහිල්ලා මිනිස්සෙක් කෙනෙක් යෝගියෙක් ධානයක් ඇතුළට ගිහිල්ලා ඒකේ යම්කිසි කාල ප්‍රමාණයක් ඒකාරම්මණීක වෙලා ඔය ධාන ධර්මත් එක්ක හසුරුවාගෙන පැය භාගයක් විනාඩි 45ක් පැයක් පොපන කාලයක් ඉඳලා ඒ ආරම්මණය ගලවලා ඒකෙන් එළියට ආවොත් ඒකට කියනවා අපි ධානයෙන් එළියට ආවා කියලා. රූපාවචර ක්‍රියාත්මක වෙන හිතවිලි වලින් මාරු කරගත්තා පල්හැරේට් එකට. ඒ අරමුණෙන් මෙහා පැත්තට හිත හරවගෙන පැයකින් පමණ එළියට ආපු ගමන් ක්‍රියාත්මක වෙන්නේ ඊට පස්සේ අර කාමාවචර සිත්නේ. හැබැයි කාමාවචර සිත් කියලා නම් කරාට ඒ සිත්වලට අර ධානයේ හිතපු වෙලාවේ අපේ හිතට ගහගත්ත බලගන්වාගත්ත ඒ ගතිය ධානයෙන් එළියට ආවත් තියෙනවා. ධානයෙන් එළියට ආවත් අරක නිකන් මේ Taman ධානයේ ඉන්නවා වගේ පුදුම හැඟීමක් දැනීමක් තියෙනවා. ඒක සාමාන්‍යයෙන් ඔය භාවනා ආසනයක වාඩිලා එහෙම වුණාන් පස්සේ තියෙනවා. ධානයක් ඇතුළට හිත බස්සාගෙන ඉඳලා ඒකින් එළියට ආවන් පස්සේ ඇති වෙන කාමාවචර සිත් වලටත් අරක නිකන් කාන්දුවක් තියෙනවා. විහාරයක් ඇතුලේ සුවඳ මල් තියෙන හඳුන් කුරු දැල්වෙන හඳුන් තුන තියෙන විහාරයක් ඇතුළට ගිහිල්ලා ගොඩාක් වෙලා ඒ සුවඳ හඳුන් තිබෙන සුවඳ දුන් තියෙන විහාරයේ ඇතුළට ගිහිල්ලා ඉඳලා යම්කිසි කෙනෙක් එළියට ආවන් පස්සේ දැනෙනවා තවත් අර විහාරයේ තිබෙනා වූ සුවඳ ඇඟේ ඇඳුම් වලට කැවිලා තිබෙන ගතිය. ඒක එහෙමයි. ඔය කපුරු බෝල දාලා තියෙනවනේ මේ රෙදි අල්මාරි වලට. ඒකෙන් එළියට ගත්තයින් පස්සේ ඒ රෙදි වල කපුරු සුවඳ එනවා. ඒ වගේ ධානයක් අස්සට ගිහිල්ලා තිබෙනා වූ හිත එක්තරා කාලයක් ඒකේ ඉඳලා මෙහෙට ආවත් කාමාවචර රේන්ජ් එකේ වැඩ කරත් අරකේ තිබෙනා වූ ගතිය, පුරුද්ද, ශාන්තිය, ශක්තිය, ඒකේ මෘදු බව, ඒකේ ඇබ්සෝබ් වෙලා තිබෙන ටික ඔක්කොම මේකේ තියෙනවා. ඒ අවස්ථාවක තමයි අර තමන් ඒ හිතපු මිනිස්සේ විහාරයක් ඇතුලේ ඉඳලා එළියට ඇවිල්ලා ආපහු විහාරයේ දිහා බලන්න වගේ ධානයෙන් එළියට ඇවිල්ලා එකෙන්ද දෙකෙන්ද තුනෙන්ද හතරෙන්ද ආකාසානංචයෙන්ද විඥානංචායතනෙන්ද ඕන එකකින් එළියට ඇවිල්ලා අර වෙච්ච වැඩේ දිහා බලනවා.
එතකොට බලන්නේ ඒ ධානයෙන් ගත්ත ගැම්මෙන්. එහෙම කරලා තමයි ඒ සාන්ත සමාධියෙන් තමයි තියුණු වෙච්ච ලක්ෂණ බලලා එතනින් ගැලවිලා අර සංස්කාර රේන්ජ් එකේ ඉඳලා විසංඛාරේ නිර්වාණ ධාතුවටපත් වෙන්නේ. ඒක නිසා ඒ විදිහට තමයි ඔක යන්නේ. ධාන නැතුව මෙනෙහි කරත් ඒ අවස්ථාවකදී එක ක්ෂණයකින් මේ හිත ටියුන් වෙලා යන අවස්ථාවකුත් තියෙන අර ලෙවල් එකට යනවා. හැබැයි ඒක කොයි වෙලේද ඉඳගෙනද නිදාගෙන ඉන්නකොටද යනකොටද ඒ කියන්න බෑ. එහෙම කියන්න බෑ. හේතුව ධාන නැතුව භාවනා කරන අය හැම වෙලෙම ඕලාරික තැනක ඉන්නේ. ඒ කියන්නේ ගොඩාක් ලොකු ක්‍රියාවල් දිහා බල හැම වෙලෙම ඒ වගේ තැනක ඉන්නේ. සමහරවිට සියුම් වේගන යනවා ආය ඕලාරික වෙනවා ආය සියුම් වේගන ආය ඕලාරික වෙනවා. සිහිය නිරන්තරයෙන් පවත්වන්න ඕනේ. දැන් අර ධානවල ඉන්නේ කල්ැතුවම එයා සියුම් ස්වභාවය අතගහලා තියෙන්නේ. ඒක නිසා එයාට සියුම් ස්වභාවයේ විදර්ශනා කරන්නට ආය අමුතුවෙන් අල්ලන්ට දෙයක් නැහැ. එයාට තියෙන්නේ ලක්ෂණ බැලීම තමයි. විදර්ශනා වරහාගෙන නැත්තම් සියුම් ස්වභාවය කියන එක ඒකාග්‍රතා හිතින්ම එයා කල්ැතුවම අහු කරගෙන හසු කරගෙන තීරුම් අරගෙන ඉවරයි. යන්නේ නිවර්ත ওই විදිහටයි. තෙරුවන් සරණයි. අවසරයි ස්වාමීන් වහන්සේ තෙරුවන් සරණ. ස්වාමීන් වහන්සේ මේ දැන් මේ ප්‍රථම ධානයේ ඉඳලා යනකොට ස්වාමීන් වහන්සේ දැන් අද කිව්ව ස්වාමීන් වහන්සේ විස්තර කර විදිහට අපි අහලා තියෙන විදිහට දැන් විතක්ක ਵਿਚාරම එක හැලි ඉවත් කරලා ඉවත් වෙවිනේ යන්නේ ස්වාමීන් වහන්සේ. එතකොට දැන් රූපාවචර වලින් පස්සේ අරූපාවචර ධාන වලට යනකොට ඒ කියන්නේ ආකාසානංචායතන විඥානංචායතන ආකාසානංචායතන ඒ වගේ යනකොට ස්වාමීන් වහන්සේ එතෙන්දී මොනවද යෙදෙන්නේ ස්වාමීන් වහන්සේ? ඒ හරියේදී භාවනා කරන්නේ නාම ධර්ම. නාම ධර්මයි ඒ වාගේම ඒ ගත්තා වූ ආරම්මණයට හැරී බැඳී තිබෙන්නා වූ ධර්ම ටික තමයි ගන්නෙ. අනිත් එක ප්‍රඥප්තියක් ගන්නවනේ. අර මොකද්ද සංඥාව ගන්නවනේ ආකාසානං ඡායතනේ විඥානං ඡායතනේ කියන ඒවා ඒ පැනවීම ඒ සංඥාව අරගෙනනේ ඒකටනේ හිත ගොඩ කරගෙන තියෙන්නේ. ඒකනේ ධාන ධර්ම ක්‍රියාත්මක වෙන්නේ. එතකොට ඒ ටික වේලාවක් විඥාන ආරම්මණේ හරි ආකාශ ආරම්මණේ හරි ඉඳලා ඒකෙන් ඒ පැත්තෙන් අනිත් පැත්තට හැරිලා ඒ කියන්නේ හිත ගලවගෙන ඊට පස්සේ හිතන්නේ ඒ නාම ධර්ම ඒ සියුම් වෙච්ච සූක්ෂම වෙච්ච ප්‍රඥප්තියයි නාම ධර්මයි මෙනෙහි කරන්නේ. එයා එන්නේ පල්ලහැට. හේතුව දැන් බලන්න ප්‍රථම ධානයට යනකොට එයාට තිබෙනවා අරමුණක්. ඒක රූපමය අරමුණක්. එතකොට සියලු සත්‍යෝ කියලා ගත්තත් රූපමය අරමුණු. ආනාපාන සතිය ගත්තත් රූපමය අරමුණු. කසින ගත්තත් මනෝමය හදාගත්ත රූපමය අරමුණු. එතකොට මෙයා මේ රූප වලින් මෙහෙම ගිහිල්ලා දැන් හතරවෙනි ධානයට යනකොට රූපයෙන් රූප රේන්ජ් එක එයා ඉක්මෙව්වා. එතකොට එක භාගයක් ඉවරයි. ඒ කියන්නේ එයා රූප පිළිබඳව එයාට මේ අමුතුවෙන් ආපස්සට හැරිලා මෙනෙහි කරන්න දෙයක් නැහැ. රූපත් එක්ක තිබෙනා වූ ඝන දෙනුව හිමීට අයින් කරලා රූප වලින් ගොඩ වුණා. එතකොට එක භාගයක් ඉවරයි. ඊට පස්සේ දැන් තියෙන්නේ අරූපාවචරයට යනකොට රූප කරදරයක් නැහැ. තියෙන්නේ නාම සංඥාවයි ප්‍රඥාප්තියයි නාමත් එක්ක හැන්ඩල් කිරීම. ඒ ටික තමයි එතනදී හසුරවන්න තියෙන්නේ. බොහොම සියුම් වෙච්ච දේවල් ඒ වගේ තිබෙනවනේ. මේ ධර්මයේ සියුම් වුණාට ආරම්මණයක වශයෙන් ඒකේ තිබෙනා වූ ලක්ෂණ ටික පේනවනේ. ඒක අල්ලා ගන්නවා. එතකොට එයා එතනෙමුත් විදර්ශනා කරලා එතනින් නාම ධර්ම ටිකක් හරි විදර්ශනා කරන්න තියෙනවනේ. ඒකෙන් මිදිලා ඊට පස්සේ එයා අනිත් පැත්තට යනවා. ආන්න ඒකෙදි කියනවා ඉස්සර වෙලාම රූපයෙන් මිදුණා එක භාගයක් ඉවරයි. ඊට පස්සේ නාමයෙන් මිදුණා සංඛාර වලින් මිදුණා භාග දෙකක් ඉවරයි. ඊට පස්සේ උබතෝ භාග විමුක්ත කියලා කියන්නේ ආන්න ඒ නිසායි. ස්වාමීන් වහන්සේ එතෙන්දී ස්වාමීන් වහන්සේ දැන් එකක් මට හිතුනේ දැන්
පළවෙනි ධානයෙන් දෙවෙනි ධානයට යන්නේ දැන් විතක්ක දැන් සූත්‍ර ක්‍රම විදිහට මේ ගත්තම පළවෙනි ධානයෙන් දෙවෙනි ධානයට යන්නේ දැන් විතක්ක ਵਿਚාරය ඇත්තට කරදරයක් හින්දා වගේනේ කියන්නේ ඒක හිත ඉන්න එක වගේ. ඒතකොට ස්වාමීන් වහන්සේ එතනත් ඒ විතක්ක ਵਿਚාරය කියන්නේ දැන් ඒ චෛතසික ගතියක් ඒකත් නේ. ඒක නාම ධර්මනේ ස්වාමීන් වහන්සේ. එතනින් අර පළවෙනි එකෙන් එහාට යනකොටත් ඒකත් නිකන් නාම ධර්මම ආශ්‍රය කරනවා වගේනේ කියලා හිතෙනවා රූප නෙවෙයි කියලා. කියන්නේ මුලදී ආනාපාන සතරි රූපයක් අරමුණු වුණාට දැන් පළවෙනි එක අතහැරලා දෙවෙනි එකට යනකොට එතන සම්බන්ධ වෙන්නේ නාම ගති ටිකක් නේද ස්වාමීන් වහන්සේ? මෙහෙමයි තියෙන්නේ ධ්‍යාන ධර්ම විපස්සනා කිරීමයි ධ්‍යාන ධර්ම දෙවෙනි එකට පාදක කර ගැනීම සඳහා අයින් කිරීමයි කියන්නේ දෙකක්. ධ්‍යාන ධර්ම විපස්සනා කිරීමේදී මනෝමය වශයෙන් රූපමය ආරම්මණයක් හදාගෙන තියෙන්නේ. මොකක් හරි දෙයක් අරගෙන රූපයකින් හදාගත්ත අරමුණක් ඒකේ ඇස්සේ ගහගෙන ඉන්නේ. එයා පළවෙනි ධානයේට හරි දෙවෙනි ධානයේට හරි තුන්වෙනි එකට හරි පාවිච්චි කරන්නේ ඒ ආරම්මණය. ඒක හැබෑවටම ඕලාරිකයක් නොවුනාට එයාටගේ හිතට ඒක ගස්ස ගන්න පුළුවන්. දැන් එතනදී පළවෙනි එකේදී විතක්ක ਵਿਚාර අයින් කරන්නට උත්සාහ කරන්නේ සහ ඒ වැඩේ කරන්නේ එයාට ආරම්මණේ තර කර ගන්න ඕන නිසායි. ආරම්මණේ ඉන්න ඕන හැලෙන්නේ නැතුව ඉන්න ඕන නිසායි. ඒ වැඩේ එකක්. හැබැයි ඒ ධානයක ඉඳලා ඇවිල්ලා විපස්සනා කරනවායි කියලා කියන්නේ ඒක වෙන එකක්. ඒකෙදි විපස්සනා කිරීමේදී එයා අර ආරම්මණයට තිබිච්ච හැරී බැලීමයි ආරම්මණයේ තිබෙන්නා වූ ස්වභාවයයි ආරම්මණයේ ඇහැට තිබෙන්නා වූ නාම ධර්මයයි ඒ සියල්ලක්ම එයා විපස්සනා කරන තැනදී මොකක් හෝ වේවා සැපයක් දැනුණාද කායික වශයෙන් මෘදුගමක් දැනුණා ඒවත් අල්නවා. හැබැයි මෙතන කියන්නේ මෙහෙමයි. විදර්ශනා කිරීමේදී ගන්නේ සියුම් වෙච්ච නාම ධර්ම. ඒවා රූපයක් ආධාර කරගෙන හිතේ මැවි හැදී ආවා වූ රූපයකට මනෝමය රූපයකට ඇඳිච්ච නාම ධර්ම. හතරවෙනි ධ්‍යානෙන් එහාට යන්නේ රූපයෙන් හදාගත්තා වූ ප්‍රඥප්ති නාම ධර්මයකට එහෙම නැත්නම් රූප ධර්මයකට නෙවෙයි කෙලෙම යන්නේ ප්‍රඥප්ති ආකාශ ප්‍රඥප්තිය විඥාන ප්‍රඥප්තිය ඒ සම්පූර්ණයෙන්ම තිබෙන්නා වූ නාමයටම වැඩි යන්නා වූ ඒකට තමයි හැරෙන්නේ. ඒක නිසා තමයි එතනදි කියන්නේ ඉස්සෙල්ලා රූපයෙන් මිදෙනවා ඊට පස්සේ නාමයෙන් මිදෙනවා කියලා. හොඳයි ස්වාමීන් වහන්සේ මේ තවත් ප්‍රශ්න දෙකක් තියෙනවා ස්වාමීන් වහන්සේ අතර දෙන්න ස්වාමීන් වහන්සේ කහන්න. ස්වාමීන් වහන්සේ දැන් මේ දැන් ඔය මේ අරූපාවචර ධානය වලට ලං වෙනකොට ඒ කියන්නේ ඔය 1 2 3 4 ගිහිල්ලා ඒ පිළිවෙලටම නේද ස්වාමීන් වහන්සේ යන්නේ. ඒ කියන්නේ එහෙම පිළිවෙලට යන්නේ නැතුව කෙනෙක්ට කෙලින්ම අරූපාවචර ධානය වලට යන්න පුළුවන්. ඒකෙත් එක එක ඒවාට දැන් ආකාසානංචායතන නේව සංඥා ආයතනත් වගේ යන්න පුළුවන්ද? ඊට කලින් එකට නොගිහි ඊට කලින් ඒවට පිළිවෙලින් ගොඩ නොවි. යන්න බෑ මහත්තයා. යන්න බෑ කියන්නේ යන්න බෑ කියලා කියන්නේ මෙන්න මෙහෙම එකක් තියෙනවා මේ දැන් අපි යම්කිසි උසස් අධ්‍යාපනයක් ඩිග්‍රියක් ගන්න තැනට යනකොට ඒකේ ප්‍රාථමික අවස්ථා ස්ටේජස් පාස් කරන්න ඕනේ. එහෙම ගියයින් පස්සේ තමයි ඒක යන්න පුළුවන්කම තියෙන්නේ. ඒ වගේම තමයි අපි උඩ කන්දකට යනකොට මහත්තයා ඒ සමහර දේවල් තියෙන ස්කිප් කරන්න බෑ පඩි. ඒ වගේ යන්න ඕනේ පිළිවෙලකට. එතකොට තමයි යා ගන්න පුළුවන්කම තියෙන්නේ. හැබැයි මෙන්න මෙහෙම එකක් තියෙනවා. මේ අපි හිතමු පළවෙනි ධානයේ හිතක් පවත්වාගෙන යනකොට ඒ පළවෙනි ධානයේ කොහොමද පළවෙනි ධානයේනේ සමහර අවස්ථාවලදී ඒ දෙවෙනි එකට යන්න යනකොට හිත සමහර වෙලාවට 3-4 වගේ පොඩි වෙලාවක් වැඩ කරනවා. කියන්නේ හිතපු ගමම මෙනෙහි කරගෙන ඒක ධානය ආශ්‍රය වෙන එකක් නෙවෙයි. ධානයේට වැඩ කරන උපචාර අවස්ථාවේදී ඔක වෙන්නේ. ඒ කියන්නේ පළවෙනි ධානයෙන් එළියට ඇවිල්ලා දෙවෙනි ධානයට කටයුතු කරන කාලයක් තියෙනනේ. හැම වෙලෙම ප්‍රථම ධානය ප්‍රතික්ෂේප කරන්න ඕනේ දෙවෙනි ධානයට යන්න ඕනේ කියලා. ඒ ප්‍රථම ධානයට ගොඩ වෙන්නේ නැතුව ඒක
ප්‍රතික්ෂේප කර කර ඒකෙන් හිත අයින් කර කර අර භාවනා ආරම්භනේ හිත සාන්තව ගැටගසාගෙන ඉන්නකොට පොඩි මොහොතකට දෙයකට ටිකක් ඉස්සරහට යනවා. දෙවෙනි ධානයේටමනේ ඊට වඩා උපේක්ෂා සාගත වෙච්ච ගතියකට යනවා. හැබැයි ඒ වුණාට ඒක මේ හයිය නැහැ. ඒක හයිය නැහැ. අපි හිතමු මෙහෙම. මගුල් ගෙදරක උත්සවයක වැඩ කරන්නා වූ ඒකට සම්බන්ධ වෙච්ච නැති කෙනෙක්. ඒ කියන්නේ අනාරාධිත කෙනෙක් ඒකතර වැඩ කරන කෙනෙක් ඉන්නවා. එහෙම නැත්නම් පිටින් ආපු කෙනෙක්. එයා ඒ ශාලාවේ අනිත් අය ඉඳෙද්දී ඒ ශාලාව මැදින් ගියා කියලා. එයා ඒකේ කොටස්කාරයෙක් වෙන්නේ. ශාලාවේ අනිත් අය වගේ ආරාධිතව ඉන්නවා. ඒගොල්ලෝ වාඩි වෙලා ඉන්නවා. කෑම බීම කනවා බොනවා. නමුත් එයාට පොඩි ඔය අස්සෙන් කාමරේ හෝල් එක මැදින් එහා පැත්තට ය아가න්න. හරි මෙහා පැත්තට ඒකන්ට හරි ක්‍රොස් කරන්න හරි අවස්ථාවක් සැලසෙනවා. එයා එහෙම කරා කියලා එයා ඒකේ උත්සවයට ආරාධනා කරපු කෙනෙක් නෙවෙයි. ඒ වගේ සමහර වෙලාවට හිතපු ගාම හිත ටක්කල පොඩි වෙලාවකට ටියුන් වෙලා උපේක්ෂාගත වෙලා යනවා. හැබැයි ඒ වුණාට ඒක ස්ථාවර නෑ. පොඩි නිකන් ලයිට් වගේ යන එකක්. ඒවා එහෙම වුණාට ඒවා ဒုတိ ය ධානයේ, තතිය ධානයේ, චතුර්ථ ධානයේ කියලා ස්ථාවර වෙච්ච ඒවා හැටියට සැලකන්නේ නැහැ. එහෙම අවස්ථා තියෙනවා. හොඳට ආරම්මණය ගිලගෙන ආරම්මණය පවත්වන්න පුළුවන් හිත තමයි අංග ගණනෙන් ධානයේ හැටියට සැලකන්නේ. තේරුම් සරණයි. හොඳයි ස්වාමීන් වහන්සේ මේ ඒක අහලා තියුණත් ඒ විදිහට ඔබ වහන්සේ කියලා දීලත් ඊළඟට අර මම හිතන්නේ මහා පරිනිබ්බාන සූත්‍රයේදී බුදුහාමුදුර පිරියන් පාන වලත් අර එකින් එකට ධාන වලට අගින් ඉඳලා මුලට මුලින් ඉඳලා අගට ගියා කියලා ඒකත් මේ අහලා තියෙනවා වගේ මතකයි ස්වාමීන් වහන්සේ. ස්වාමීන් වහන්සේ මේ පොඩි මට මේ ඒක ගැන ගැටලුවක් ආවා ස්වාමීන් වහන්සේ මේ සූත්‍රයක ස්වාමීන් වහන්සේ තියෙනවා මේ විස්තරයක මේක තියෙන්නේ මේ මහා සත්‍යක සූත්‍රයේ ස්වාමීන් වහන්සේ තියෙනවනේ ඒක අර බුදුහාමුදුරුවෝ මේ සත්‍යකට කී විස්තරය කියන විස්තරයේදී ඒක කියනවා මුලින් අර ආලාර කාලාම ගාවට ගිහිල්ලා ආකින්චඤ්ඤායතන ඥානයත් ඊළඟ උද්දකරාම පුත් මේ ගාවට ගිහිල්ලා නේව සංඥාන ආසඤ්ඤායතනවත් ඒවා ලබාගෙන පස්සේ ඒ බුදුහාමුදුරුවෝ මේ බෝධිසත්ව තීරණය කරන්නේ ඒ ධාන වලින් ඒ අදාළ මේ බ්‍රහ්ම ලෝකවල උපදින්න විතරයි තියෙන්නේ කියලා ඊට පස්සේ දුෂ්කර ක්‍රියා කරනවානේ. ඒතර දුෂ්කර ක්‍රියා කළා ඉවර වෙලා අවසාන කාලේදී බුදුහාමුදුරට මතක් වෙනවා අර මේ පිය රජතුමාගේ මගුල දවසක ප්‍රථම ධානයේට සම්වැදිලා ඒ ඇතිවෙච්ච සුඛය මතක් වෙලා උන්වහන්සේ හිතනවානේ මම මේ සැපයට බයද කියලා. ඊට පස්සේ හිතනවා නෑ මම මේ සැපයට බය වෙන්නේ නැහැ කියලානේ මේ දුෂ්කර ක්‍රියා කරන්නේ කතා කරනවා කියලා ඒ සූත්‍රය සඳහන් වෙනවා ස්වාමීන් වහන්සේ. ඒතර මේ මට හිතුණා ස්වාමීන් වහන්සේ දැන් මේ අවුරුදු 6ක් ඇතුළතනේ අත්දැකීම තියෙන්නේ ආලාර කාලාම උද්දකරාම පුත්තුමාලා ගාවට ගිහිල්ලා මේ අරූපාවචර ධානය ලැබපු. ඒතර අරූපාවචර ධාන වලට අර පිළිවෙලින් යනවා නම් ස්වාමීන් වහන්සේ දැන් උන්වහන්සේට මතක් වෙන්න තියුණා නේද කියලා මට හිතුණා මේ ළඟ වෙච්ච අත්දැකීමෙදිත් එහෙනම් අර ඒ විතක්ක ਵਿਚාර නැති ඔය ප්‍රථම ධාන දෙවන ධාන අත්දැකීම් මතක් වෙන්නේ නැතුව අර පොඩි කාලේ කරපු ඒ ප්‍රථම ධානයට ආපු ඒවා සිහි වුණේ ඒක ස්කිප් වෙලා ගියල්ලාද වගේ දෙයක් කියලා මට හිතුණා. ඒකින්ද තමයි ස්වාමීන් වහන්සේ ගැටලුව ආවේ. දැන් ඔය අපිට ඇත්ත වශයෙන්ම මහත්තයා අදහස් වෙන තාලෙනේ. බෝසත්වයන් වහන්සේට සොකීය ඒ ධානය ආවේ ආලාර කාලාම උද්දකරාම පුත්ත කියපු විදිහටමද නැත්නම් සොකීය ආරම්මණයක් ගොඩනගාගෙන ඒකෙන් Tamante දැනෙච්ච විදිහද? දැන් ආලාර කාලාම උද්දකරාම පුත්ත ගාවට ගියලා ඒගොල්ලෝ ගාව ආනාපාන සතිය ඉගෙන ගත්තේ නෑ බෝධිසත්වයන් වහන්සේ. ඒගොල්ලන්ගේ තිබුණේ වෙන ධ්‍යාන භාවනා ක්‍රම. ඒව තමයි ඒක කෝකද කියලා දැන් ඒක භාවනා ක්‍රම විස්තර කරන්නේත් නෑ. ඔය ආලාර කාලාම ලාට් ගාවට ගියාට පස්සේ ඒ කියන ඒක විස්තර කරන්නේත් නෑ මොකද්ද භාවනාව කියලා. හැබැයි ස්ටේජ් විතරයි විස්තර කරන්නේ. මේ තැනට ගියා කියලා. එතකොට හැබැයි උන්වහන්සේ සොකීය විදිහට අත්විඳපු ඒක මතක් වෙනවා. තමන් ඉස්සරලාම කියලා ඒ වගේ දැනෙච්ච දේ. එකක් තියෙනවා මහත්තයා මෙහෙම එකක් තියෙනවා යම්කිසි දවසක කර්මයක් බලපානවා ඒ වගේම තමයි
යමක් කියලා දුන්නයින් පස්සේ ඒ කියලා දීපු දේ අනුව ඉස්සරහට යෑමයි තමන්ගේ හිතට යම් කිසි දෙයක් සබුද්ධියෙන් එකපාරම ආලෝකයක් හැටියට ගැනීමයි කියන දෙක අතර වැඩි බලයක් තියෙන්නේ තමන්ගේ සුඛීය හිතට එළියක් හැටියට ආලෝකයකට වෙච්ච අවබෝධයයි. ඕකෝයි සාමාන්‍ය මිනිස්සු එක්ක කතා කරනකොටත් තියෙනවා මට මම පුංචි කාලේ මට මෙන්න මෙහෙම එකක් වුණා සාන්නංශ කියලා කියනවා. ඒක හරි. අපේ පෞද්ගලික ජීවිතවලත් ඕක තියෙනවා. අපිට කෙනෙක් කියලා දීපු එකක් කරහා කරගෙන ගියා වූ යම් දේවලුත් තියෙනවා. හැබැයි සුඛීයව ඇතිවෙච්ච යම් දේවලුත් තියෙන. ඒකින් ගත්තයින් පස්සේ අපේ හිතට සුඛීයව දැනෙච්ච දේ තමයි එකට ඉන්නේ. බෝසත්යන් වහන්සේටත් ඒ ධර්ම ස්වභාවය එකයි. ඒක නිසා අරක ගැරීමක් නෙවෙයි. උන්වහන්සේට පොඩි කාලේ තමන්ගේ ලයින් එකේ ආපු එක ටක් ගාලා පෙර කර්මයක් උන්වහන්සේ කර්ම කාලයක් ගෙවිලා ගියා. උන්වහන්සේට හරියට අර ධර්ම ඥානයට ගැලපෙන භාවනාව ඒ වෙලාවේදී මතක් වුණා. ඒක තමයි වුනේ. හොඳයි ස්වාමීන් වහන්සේ බොහොම පිං.